තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදා සම්පන්න කාරුණික පින්වත්නි, මේ පින්වත් හැමදෙනාම ගෙවල් දොරවල් වල නොයෙක් කටයුතු තිබුණත් ඒ හැම දෙයක්ම පැත්තකින් තබලා මේ විහාරස්ථානයේට එමිනියේ තුනුරුවන් පිහිට, තුනුරුවන් කරන, තුනුරුවන් ආරක්ෂාව කියන එකම අදහස ඇතුව මේ ජරා මරණ සංඛ්‍යාත ජීවිතය අජරාමර භවකට පත් කර ගන්නට අවශ්‍ය ප්‍රතිපත්තිමය වශයෙන් හැසිරීමටයි. ඉතින් ඒ නිසා අද දවසේදී මේ පින්වත් හැමදෙනාම ගොඩාක් කායික වාචසික සංවරයක් ඇති කර ගන්නට ඕනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් පෙන්වා වදාළ ඒ භ්‍රමචර්යාවේ හැසිරෙන ආකාරය, හැසිරිය යුතු ආකාරය, කායික වාචසික මානසික සංවරය ඇති කර ගන්න ආකාරය අපි පැහැදිලි කරගෙන ඒ අනුව අද දවසේදී ටිකක් ප්‍රායෝගිකව අපි පුරුදු පුහුණු වෙන්නට ඕනේ. ඉතින් ඒ සිල් සමාදන් වුණේ චිත්ත භාවනාවක්, චිත්ත සමථය ඇති කරන භාවනාවක් කරන්ට උපකාර පිණිස, ඉඩ පහසු පිණිස. චිත්ත භාවනාවක්, චිත්ත සමථය ඇති වෙන කමඨහනක් අපි වඩන්නේ මොකටද? පඤ්ඤා භාවනාව නැත්නම් ප්‍රඥාව ඇත්ත ඇති හැටි දැකීම සඳහායි කියලා අපි මතක් කළා. අද දවසේදී අපි ධර්මය ටිකක් තේරුම් අරගෙන මේ සමථ විදර්ශනා භාවනාවන් පොඩ්ඩක් පුහුණු කරමු. ඒ සමථ විදර්ශනා භාවනාවන් පුරුදු කරන්ට කලින් මම මතක් කළා ඒ චිත්ත සමථය ඇති වෙන විදිහට, ඒ වගේම ප්‍රඥාව ඇති වෙන විදිහට කටයුතු කරන්නේ ඇයි කියන අවබෝධය අපිට අවශ්‍යයි. ඉන්නතුනි, ඔබත් මමත් අති දීර්ඝ සංසාර ගමනක එන අය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා චතුර්ණම් භික්ඛවේ ධම්මානං අනුනුබෝධා අපටිවේදා ඒව මිදන්ති මද්ධානං සන්ධාවතං සංසරිතං. මහණෙනි, මේ සතර ධර්මය අවබෝධ නොවීම නිසා, අවබෝධ කරගත්තේ නැතිකම නිසා මේ සසර මේයට දුවනවා, සැරිසරනවා කියලා. කුමන ධර්මතා හතරක්ද? මේ දුක, මේ දුක ඇතිවීම, මේ දුක නැතිවීම, මේ දුක නැති කරන මාර්ගය. මේ චතුරාර්ය සත්‍ය ධර්මය ඇත්තටම ගොඩාක් ගැඹුරුයි. ගැඹුරු කමටත් වඩා හරි සියුම් නුවණින් දැක්ක යුතු දර්ශනයක්. ඉතින් මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් මේ දුක් සහගත සසර ගමන එපමණකින් අපිට නිමා කර ගන්නට පුළුවන්. එතනදී මොනතරම් කායික මානසික වීර්යයක් තිබුණත්, ඒ වගේම මොන විදිහේ චිත්ත සමාධියක් තිබුණත් ඒ වීර්යයටවත්, ඒ චිත්ත සමාධියටවත් චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ.
චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ නුවණින් දැකීමකින්. ඒ හින්දා දර්ශනයකින්ම දුරුකට යුතු කෙලෙසයක් මේ අවිද්‍යාව කියන එක. ඒ චතුරාර්ය සත්‍ය කල්යාණ මිත්‍ර ඇසුරින් සද්ධර්මයේ තුලින් අහලම දැනගන්නට ඕනේ. චතුරාර්ය සත්‍ය අවබෝධ වෙච්ච මනසක ප්‍රධානම ලක්ෂණයක් තියෙනවා. මොකක්ද? සක්කාය දිට්ඨි විචිකිච්ඡා කියන ධර්මතාවයන්ගෙන් මිදෙනවා. සීලපත පරමාර්ථ කියන ධර්මතාවයෙන් මිදෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධ නොවුණු මනසක ප්‍රධාන ලක්ෂණ තුනක් තියෙනවා. සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ කියන ධර්මතාවයෙන් යුක්තයි. ඒක අපිට හඳුනා ගන්නත් පුළුවන්. තමන්ට ඇත්තටම ආර්ය භූමියකට පත් වෙලාද තමන් ඉන්නේ, තමන්ට සක්කාය දිට්ඨිය තියනවද, එහෙම නැත්නම් කාංකා විචිකිච්ඡා තියනවද, ඒව දුරු වෙලාද කියලා තමන්ටම තමන්ව මැනගන්න පුළුවන්. මම ඒ කරුණ ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මම අද දවසේදී පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා මේ ශාසනයේ සාමුක්ඛාසන දේශනා කියලා හඳුන්වන මේ චතුරාර්ය සත්‍යය. ලෝතර බුදුරජාණන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ ඔන්නෝයේ ධර්මතාව ටික පැහැදිලි කරලා විවෘත කරලා දෙන්නම. එතකොට එතනදී අපි බුද්ධ දේශනාවේ තවත් පැත්තක් තියෙනවා පොඩ්ඩක් බලමු. සංයුත්ත නිකායේ නිදාන වර්ගයේ අභිසමය සංයුත්තේ බාලපඬිත කියලා සූත්‍රයක් තියෙනවා. මේ බාලපඬිත සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් බාලයාගේ මෙසේ මේ කය හටගත්තා. ආධ්‍යාත්මික කයත් ධෛර්ය නාම රූප දෙකක් කියන මේ ධර්මතා දෙක නිසා එයා සැප දුක් විඳිනවා. අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පඬිත්‍යයෙක් මෙසේ මේ කය හටගත්තා. ආධ්‍යාත්මික කයත් ධෛර්ය නාම රූප දෙකක් නිසා එයා සැප දුක් විඳිනවා. මහණෙනි මෙහිලා බාලය හා පඬිතයා කියන විශේෂණය ලැබෙන්නේ කුමකින්ද කොතනකින්ද? ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා බාලයාගේ නුවණ අඩු කෙනාගේ අවිද්‍යාව ප්‍රහීනුනේ නැහැ. තණ්හාව ක්ෂය වෙන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රහීන වෙන තණ්හාව ක්ෂය වෙන භක්මචර්යාවේ හැසිරෙන්නේ නැහැ. කය බිඳීමෙන් පස්සේ මරණයෙන් පස්සේ මේ කයෙන් අන්‍ය කයකට වෙනත් උප්පත්තියකට එයා පෙන්වෙනවා. ඒ හින්දා යට බාලයි කියලා කියනවා. අවිද්‍යාවගේ වැටීමෙන් සංහාවෙන් යුක්තව මේ කය හටගත්තා. නමුත් පඬිත කියලා කියන්නේ එයාගේ අවිද්‍යාව ප්‍රහාණය වුණා. තණ්හාව ක්ෂය වුණා. ඒ නිසා කය බිඳීමෙන් මරණයෙන් පස්සේ නැවත කයකට පැමිණෙන්නේ නැහැ, නැවත උපත්යකට යන්නේ නැහැ. ඒ නිසා පඬිත්‍යා කියනවා. එයාට කියනවා අන්තිම දේහදාන අන්තිම ශරීරය දරන කෙනා කියලා. එතකොට මේ ජීවිතයේ තියෙන මේ ජීවිතයේ ඇතුළත් ප්‍රශ්න ටික නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. නැවත උපත්යකට යනවද නොයනවද කියන තැන හදාගන්නේ නැති එක මතයි බාලහා පඬිතුකම යෙදෙන්නේ. ඒක වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සියලු ආශ්‍රව ධර්මයන් ක්ෂය වුණා. අපි දැන් මම පින්වතුන්ට පොඩි පරිශ්‍රණයක් මාත් එක්ක වෙන්න අපි හොඳ තහම් පරිශ්‍රණයක් කරමු.
නැත්නම් පින්වතුන්ට හිතෙන්න පුළුවන් මම මේ චතුරාර්ය සත්‍යමත් මේ පින්න නැද්දී පෞද්ගලික මගේ අර්ථයක් කියලා. ඒකම බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ දුක දුකේ ඇතිවීම නැතිවීම කියන ටික සාමාන්‍ය ලෝකයා දකින දර්ශනයකට වඩා වෙනස්. ඒකයි පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විචා උදපාදි ආලෝක උදපාදි. පෙර නොයසු විරුද්ධර්මයක් කෙරෙහි බුදුරජාණන් වහන්සේගේ ධර්ම සපලන ඥානේ පලන ප්‍රඥාව පලන ආලෝකේ පලන. එතකොට ආලෝකේ පලන කියනකොට අපි ගොඩාක් වෙලාවල කට්ටිය මේ ටියුබ් ලයිට් එකක් ෆ්ලෑෂ් ලයිට් එකක් වගේ දෙයක් ඇති කියලා නෑ. ප්‍රඥා ආලෝකයක් ඇත්ත ඇති දක්නාකමක් අවිද්‍යාන්ධකාරයෙන් විද්‍යාවේ ආලෝකයක්. ඒක අපි හිතන ආලෝක රූපයක් හිතන්න එපා. එතකොට දැන් අපි ගවේෂණය කරලා බලමු පොඩ්ඩක් මේ බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පෙන්වන්නට මොන විදිහටද කටයුතු කළේ කියන එක. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා අපි කෙටි කරලා කමු වර්තමාන චක්කුම් පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්ච වේදනා වේදනා පච්ච තණ්හා මම එක එන්න පෙළ දහන හොඳට තණ්හා පච්ච උපාදාන උපාදාන පච්ච භව භව පච්ච ජාති ජාති පච්ච ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන උපායාස සම්භවಂತಿ. එතකොට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමනස් කියන මේ ටිකට තමයි දුක්ඛ සත්‍ය කියලා මතක් කරන්නේ. හරිද? ওই දුකට ආසන්නම කාරණාව ළඟම කාරණාව හැටියට පින්මේ මොකද්ද? භවයනේ. භවපච්චය ජාති. ඊට පස්සේ මේ පිළත් එක්කෙන්ද පෞද්ගලික අදහස් වලට හිත යොමු කරන්න එපා. අපි මෙච්චර කල් දැනගෙන හිටපු තැන් වලට හිත යොමු කරන්න එපා. එතකොට ජාති ජරා මරණ දුකට ආසන්නම කාරණාව හැටියට පින්මේ භවය. ඊට පස්සේ භවයට ආසන්නම කාරණාව හැටියට පෙන්වන්නේ ළඟම කාරණාව හැටියට පෙන්වන්නේ මොකද්ද? උපාදානය. උපාදානය. උපාදානයට ළඟම කාරණාව හැටියට පෙන්වන්නේ මොකද්ද? තණ්හාව. තණ්හාවට ළඟම කාරණාව පෙන්වන්නේ වේදනාව. එතකොට මේ වේදනාවට පෙන්වන්නේ ස්පර්ශය. ස්පර්ශයට පෙන්වන්නේ ආයතන ටික. ඇහැට රූප ගැටෙනකොට ඇහත් වේත් දෙක හේතු චක්කු විඥානය උපදින්ට ඒ තුන්දෙනාගේ එකතුවට කිව්ව චක්කු සම්පස්සය කියලා. ඒ චක්කු සම්පස්සය නිසා වේදනාවක් ඇති වෙන බවත් ඒ වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙන බවත් තණ්හාව හේතු වෙන උපාදානයට බවත් උපාදානයේ හේතු වෙන භවයට බවත් භවයේ හේතු වෙන ජාති ජරා මරණයට කියලා මතක් කළා. ඔය විදිහටම ආයතන 6ට සෝතම් පරිච්ඡේදෙච්ච කනස්සබ්දය නිසා සෝත විඥානය තුන්දෙනාගේ එකතු ස්පර්ශයෙන් වේදනාව වේදනාවට තණ්හාව තණ්හාවෙන් උපාදානය උපාදාන නිසා භවය භවය නිසා ජාති ජරා මරණ. ඔන්න දැන් ඔය පෙන්නවා මොකද්ද දුක ඇතිවෙච්ච හැටි ටික. තේරෙනවද? දුක ඇතිවෙච්ච භූමිය දුක ඇතිවෙච්ච හැටි ටික. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධය පැනෙවුවා. ඇහත් රූපේ චක්කු විඥාන තුන්දෙනාගේ එකතු චක්කු සම්පස්සය කියලා කියනවා. ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා. වේදනාව කෙරෙහි තණ්හාව ඇති වෙනවා ලෝකෙට. ඒ තණ්හාව ඉතුරු නොකොට නැතිකොළොත් තණ්හා නිරෝධේ උපාදානය නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධේ භවය නිරුද්ධ වෙනවා. භවය නිරුද්ධ වෙනකොට
ජාතිය නිරුද්ධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක දුක් දුම්නස් නිරුද්ධයි කියලා කියනවානේ. හරි. දැන් මෙන්න මේ පරිශ්‍රණය පොඩ්ඩක් අපි බලමු. ඇහැ රූප චක්කු විඥානය කන ශබ්ද සෝත විඥානය කියන ටික පස්සපච්චය වේදනා කියන සිද්ධාන්තය තියෙන තැන ජාති ජරා මරණ පෙන්නලා තිබද කියලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් හිතාගෙන ඉන්නේ ඇහැ කන දිව නාසය ශරීරයේ පහළ වීමම ඉදීම කියලානේ. ඇහැ රූප චක්කු විඥානේ මේ ටික ස්පර්ශය ස්පර්ශ වීමම වේදනාව. වේදනාවට තණ්හාව උපාදානය වුණාම භවය ඇති වුණාම ජාති ජරා මරණ කියලා පැනෙවුවා මිසක ඇහැ රූප චක්කු විඥානේ තියෙන තැන ජාති ජරා මරණ පරවල තිබ්බද? මොකද ඒක අනිත් පැත්තත් අපිට පේනවා. ඇහැ රූප චක්කු විඥාන මේ ස්පර්ශ නිසා වේදනාව වෙනවා. ඒ වේදනාව ඉතුරු නොකොට නැතිකොළු. තණ්හාව ඒ වේදනාව තියෙන තණ්හාව ඉතුරු නොකොට නැතිකොළු උපාදානය නැහැ භවය නැහැ ජාති ජරා මරණ නැහැ. ජාති නිරෝධ. එතකොට ආයතන ටික ඇතිකම් මතවත් නැතිකම් මතවත් ජාති ජරා මරණ පනවල නැහැ. ආයතන ටික ආයතන කියනකොට ඇහැ රූප කන ශබ්ද නාසය ගන්ධ කියන මේ අරමුණ මේ ආයතන ටිකට කෙලෙස් එකතු වෙනකොට ජාති ජරා මරණ දුක ඇති වෙන හැටි මේ ආයතන ටිකට කෙලෙස් නැති වෙනකොට ජාති ජරා මරණ නැති වෙන හැටි පෙන්නපු දර්ශනය කොගලන්ට හම්බ වෙනද බලන්න මේ පෙළ දහම හොඳට ගවේෂණය කළොත්. දැන් අපි සාමාන්‍යයෙන් හිතන්නේ ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ආයතන ටික පහළ වීමම අපේ ඉපදීම ඒ හින්දා ජාති ජරා මරණයට පුතුනා කියලා නේ අපි සාමාන්‍යයෙන් දකින්නේ නේද හිතන්නේ. නමුත් ඇහැ රූපය චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ පුතු ස්පර්ශය කියලා ස්පර්ශයෙන් වේදනාව. ওই වේදනාවට තණ්හාව තිබුණොත් උපාදාන වෙලා භවය ඇතිව ජරා මරණ ඇති වෙන බව. ඒ වේදනාවට තණ්හාව නැති කළොත් උපාදානය නැහැ භවය නැහැ ජරා මරණ නැති වෙන හැටි කියලා ඒ වේදනාවට තණ්හා උපාදානය කියන කෙලෙස් ටික ඇතිවීම මත ජාති ජරා මරණයක් කුත් තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිවීමේ ජාති නිරෝධ ජරා මරණ නිරෝධයකුත් දුකේ ඇතිවීම හා නැතිවීම තණ්හාවගේ ඇතිවීම හා නැතිවීම පනවල තියෙන මිසක ස්කන්ධ ටිකට පනවල තිබුණ බවක් වෙනවද ඔයගොල්ලන්ට? දුකට හේතුව මොකද? තණ්හාව. තණ්හාව නැතිකොලොත් දුක නැති වෙනවා කියලා පරයයක් වෙනවා මිසක ඒ දුක් ජාති ජරා මරණ ඔබත් මමත් විඳින මේ දුක බුදුරජාණන් වහන්සේ ස්කන්ධ ටිකකින් ආයතන ටිකකින් පනවල තිබුණේ නැහැ කියන එකට මේ පරිශ්‍රණයේ සාක්ෂියක් නෙමෙයි. මේක මගේ පෞද්ගලික අදහසක්. මම මේ ටික හොඳට විස්තර කරලා දෙනවා. මම ඊයේ මතක් කළේ අද දවසේදී ගොඩාක් වටිනා හැබැයි ගැඹුරු දර්ශනයක් මම කියලා දෙනවා කියලා. මේක ගොඩක් වටිනවා. මේ ටික තේරුම් ගත්තොත් ඇත්තටම චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. එතකොට දැන් මේක පරිශ්‍රණය. ඒ පරිශ්‍රණය ආයතන ටික ඇහැ කන දිව නාසය ශරීරය කියන රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන ওই 12 ආයතන තමයි මම ආයතන කියලා කියන්නේ. මේ ආයතන තිබුණු තැනක ආයතන ටිකේ පහළ වෙච්ච තැනක ආයතන ටික හැදුණු මුල් ගතියට බුදුරජාණන් වහන්සේ ජාති ජරා මරණ ශෝක වර්ධේ දුක්ඛ දෝමනස් උපායාස සම්භවන්ති කියන ටිකක් පනවලා තිබුණේ නැහැ. පෙන්නලා තිබුණේ නැහැ. එහෙනම් අපි කොහොමද අපේ ජීවිතයෙන් මේ චතුරාර්ය සත්‍ය දකින්නේ? ඒකයි මේක සාමාන්‍ය ලෝකයාගේ දර්ශනයට වඩා වෙනස් කියන්නේ. සාමාන්‍ය ලෝකයේ ජාති ජරා මරණ දුක දකින්නේ මේ ආයතන ටික නැත්නම් ඇහැ කර දිව නාසය ශරීරය කියන මේ ස්කන්ධ ටිකේ ඇතිවීමෙන්ම ජරා මරණ දුක් ටික දකින්නේ. ওই ස්කන්ධ ටික තියෙන තැනක ජාති ජරා මරණ දුක් පැනෙවුවොත්
රහතන් වහන්සේ නමකටවත් ජාති ජරා මරණය මෙදිලා ඉන්න බැරි වෙනවා. ඒ රහත් උනත් මේ ආයතන පරිහරණය කරනකොට ජාති ජරා මරණ ධර්මයෙන් යුක්තවම ඉන්න වෙනවා. මරණයෙන් පස්සේ තමයි ජාති ජරා මරණය මෙතෙන්ද වෙන්නේ. ඒ කියන්නේ දැන් උපෝත්ති වශයෙන් පැමුණි ඇහැකන දිවනාසේ ශරීරයේ කියන තැනකින්ම ජාති ජරා මරණ දුක පනවලා තිබුණු ආතන් වහන්සේ කෙලෙස් නැති වුණා. ඇහැකන දිවනාසේ ශරීරයේ කියන තැනකින්ම ජාති ජරා මරණ පනවලා තිබුණු ඒ ඇහැකන දිවනාසේ ශරීරයේ පරිහරණය කරනට රහතන් වහන්සේට ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දෝමස්යන්ගේ යුක්තයි කියලා පනවන්න වෙනවා. එතකොට රහතන් වහන්සේ කියන ත්‍යාගකට උනන නිවන් දකින්න හම්බෙන්නේ සෝපුදිදේශ නිබ්බානය. දික්ත ධම්මෝ නිවනක් ලැබෙන්නේ නැහැ. නිවන ලැබෙන්නේ කොතනින්ද? අජරාමරකම ජරාමර නැතිකම ලැබෙන්නේ ජීවිතේ නැතිවීමෙන්මයි. ඒ ඇහැ කන දිවනාසය කියන මේ ස්කන්ධ ටික දිදීමෙන්ම මිසක දික්ත ධම්මෝ අජරාමරකමක් ලබන්න බෑ නේද? ඒක කියන දෝෂේ. එතකොට මරණයෙන් පස්සේ ලැබෙන නිවනක් නම් පනවන්නේ මේ ශාසනේ. මරණයෙන් පස්සේ විමුක්තියක් පනවන අනිත් ආගම් වලයි මේ ආගමේ වෙනසක් නැති වෙනවා. එතකොට සම්දිත්තිකයි අකාලිකයි කියන ගුණ ටික මේ ධර්මයට කියන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තිය පෙන්වන්න නෙවෙයි. දුක තියෙන ජීවිතයකටයි දුක තියෙන තැනකටයි දුකේ මිදීමක් අවශ්‍යයි. අද පින්වතුන්ගේ ජීවිතයට තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. අපි මතක් කළා ඔබ ලෙඩ වෙන ධර්මතාවයෙන් යුක්තයි. මහලු වෙන ධර්මතාවයෙන් යුක්තයි. මරණයට පත් වෙන ධර්මතාවයෙන් යුක්තයි. මේ මම කියලා ඔබට හිතන්න පුළුවන් තැනක් තියෙනවා. ඒ වගේම මගේ දුව පුතා, ගෙවල් දොරවල් ඥාති හිතේසින් කියලා ඔබට මටත් හම්බ වෙන මේ ලෝකයේ තුල තමයි ලෙඩවීමේ දුක්, මහලු බව දුක්, මරණයේ දුක් විඳින්න වෙන්නේ. ප්‍රිය දේවල්, ප්‍රිය වස්තු විනාශ වෙලා විඳින්න වෙන දුක් තියෙන්නේ. අප්‍රිය දේවල්, අප්‍රිය වස්තු ලැබෙන දුක් ටික දැන් මේ තියෙන්නේ. මේ දුක් අපේ ජීවිතය හොඳට මෙනෙහි කරලා බලුවොත් දුක්ඛ සත්‍ය ලක්ෂණ ටික තියෙනවා. දුක්ඛ සත්‍ය. එතකොට මේ අවබෝධික මගේ මේ දුක් සහගත බවට හේතු ටික බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ දුක ඇති වෙච්ච හේතු ටික පෙන්නනවා. පෙන්නලා ඒ හේතු ටික නැති වුණොත් මේ දුකෙන් නිදහස් වෙන බව පෙන්නනවා. මරණයෙන් පස්සේ මේ දැන් තියෙන ඔබටත් මටත් මේ තියෙන මේ දුක්ඛ සත්‍යෙන් මිදෙන්න මිසක පින්නේ අනේ මම ඉපදිලා මම ලෙඩ වෙනවා මම මහලු වෙලා දැන් මම මැරෙයි කියලා ඔබට දැනෙන මේ සිද්ධාන්තෙ මිදෙන්න. ඒකෙදී ඒක ගොඩක් ගැඹුරු දර්ශනයක්. අපි ඒක ඔය පෙළදහම එකින් එක අපේ ජීවිතේම අරගෙන යමු. එතකොට අපිට ගොඩාක් වටිනා. අපි කවදාවත් හිතුවේ නැති අద్భుත ආශ්චර්යමත් දර්ශනයක් පහළ වෙනවා. බලමු ඒක පොඩ්ඩක් අපි කියමු. එකින් එකට කෙලෙස් සම්මිශ්‍ර නොවි අපි සිහිනුවණින් යමු. ඇහැ ගන්නට අපේ යම් රූපයක් පෙනෙන ඇහැ. අපි හිතාගෙන හිටි ඇහැ මම ඇහැ මගේ කියලා නමුත් ඇහි යථාර්ථයක් තියෙනවා. ඇහැ හේතුප්‍රත්‍යයයි. ඇහි ලක්ෂණය තමයි පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගේ උපාදාය රූපයක් තියෙනවා. උපාදාය කියන්නේ ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු කරන්න පුළුවන් ප්‍රසාදගතේ උපවත්කම. මේ ඇහි තියෙන මේ සතර මහා ධාතු රූපයක යමක් පිළිඹු කරන්න පුළුවන්කම ඇති වෙලා තියෙන්නේ
නාම රූප කියන ධර්මතාවයක මේකෙච්චර ඇතුළට යන්නේ මම මේ ඇහි අනාත්ම බව පෙන්වන්නේ. ඒ කියන්නේ සිතේ තියෙන සිත්විලි වලටයි මේ රූපේ මේ විදිහට හැදිලා තියෙන්නේ. අපි කියමු පොළොවක් ඉස්සෙල්ලා කටුමැටි දාපු සිමෙන්ති දාපු පොළොවක් තියෙනවා. පොහු කාලේදී පුරුෂයෙක් ප්‍රෝපේන්ට් එකක් ගෙනල්ලා වැක්ස් ටිකක් දාන හොඳට පොලිෂ් කළාම ඒ පොළොවම ඉදිරියෙන් යම පිළිඹු වෙනවා. එතකොට ඒ ඔපුවක්කම වෙනම පුරුෂයෙකුගේ උත්සාහයෙන් හැදුවා වගේ මේ මහ බුද්ධ ටිකේම යමක් ඉදිරියෙන් තියෙන යමක් පිළිඹු කරන්න පුළුවන් ඒ ප්‍රසාද ගතිය ඔපුවක් ගතිය හැදුනේ කර්මයක. ඒ හින්දා ඇහැට කියනවා කාර්මික රූපයක් කියලා. ඒ රූපය හැදුනේ නාම රූප කියන ධර්මතාවයෙන් මිසක ඒ ඇහැ මම හෝ මගේ හෝ නෙමෙයි මේ බඳු හේතුකින් හැදුණු සිද්ධියක්. ඊට පස්සේ ඒ ඇහැට හැම වෙලාවෙම පෙනෙන්නේ කිසිම වෙලාවක ඇහැට පුද්ගලයෝ සත්‍යෝ වස්තු ගොඩනැගිලි පේන්න බෑ. පේන්නේ ඇහැට පෙනෙන්නේ රූප විතරයි. රූප කියන්නේ චතුර්ණංච මහා භූතානං උපාදාය රූප. සතර මහා ධාතුන්ගේ උපාදාය රූප. ඒ කියන්නේ අවකාශ ධාතුව තුළ සතර මහා ධාතුව මෙන්න මේ හැඩයටයි රාශි වෙලා තියෙන්නේ කියන නිමිත්තක් තමයි මේ රූපෙන් දෙන්නේ. උපාදාය රූපේ කියලා කියන්නේ විත්තියක් ගත්තොත් විත්තියේ අපි චිත්‍රයක් ගන්නොත් චිත්‍රය කියන එක විත්තිය උපාදාය කරන උපාදාය කියන ඇසුරු කරගෙන චිත්‍රය කියන එක දැන් තියෙන්නේ විත්තිය ඇසුරු කරගෙන කිසිම වෙලාවක චිත්‍රයට තනියම ඉන්න පුළුවන් කමක් නැහැ. විත්තිය හෝ පෝරවක් හෝ නැතුව ඒකයි ඒ රූපෙට උපාදාය කියන හැම වෙලාවෙම පරපෝෂිත රූපයක්. අනුගේ යැපෙන්නේ අනු නිසා පවතින්නේ. අර පරපෝෂිත සාක කියලා කියන්නේ ඒ වගේ මේ උපාදාය රූපය මහ භූත ටික අත්මහරමයි පවතින්නේ. චිත්‍රයේ තියෙන්නේ විත්තිය ඇසුරු කරගෙන. විත්තියට තනියම ඉන්න පුළුවන් චිත්‍ර නැතුව චිත්‍රයට තනියම ඉන්න බෑ. එතකොට චිත්‍ර ඇතුලේ ඇත්තටම සත්‍ය හෝ පුද්ගලයෙ ඉන්න පුළුවන්ද? බෑ. ඇත්තටම ද්‍රව්‍ය කාරණා වස්තු තියෙන්න පුළුවන්ද? බෑ. චිත්‍රයක් කියන්නේ සත්‍ය පුද්ගල සංඥාවන් ලෝකෙට එන විදිහේ රූප නිරූපණය කරන්න පුළුවන්. නමුත් රූපය ඇතුලේ සත්‍යයක් නැහැ නේ. ඒ ලෝකෙට වටිනා කියන වස්තු පෙනෙන විදිහට රූප නිරූපණය කරන්න පුළුවන්. නමුත් රූපය ඇතුලේ වටිනා වස්තු නැහැ. චිත්‍රය ඒ වගේ විත්තිය වගේ තමයි දැන් චිත්‍රයක් ඇඳුත් මුළු විත්තියම වැහෙන්න. ඇහෙන් බැලුවොත් විත්තිය පේනවද? නෑ. ඇහෙන් බැලුවොත් පේන්නේ මොකද්ද? චිත්‍රය. හැබැයි අපි චිත්‍රය පෙනෙන දේ අල්ලන්න කියලා අත දැම්මොත් අතට හැපෙනවද චිත්‍රය? අතට හැපෙන්නේ මොකක්ද? විත්තිය. හොඳට උපමාව තබා ගන්න හොඳ ලස්සන චිත්‍රයක් ඇඳපු විත්තියක්. හැබැයි විත්තිය එකම හිඩසක්වත් හිටින්න නැති වෙන්න ආවරණය වෙලා චිත්‍රය. ඇහැට දැන් බලනකොට විත්තිය පෙනෙන්නේ නැහැ. හැබැයි අල්ලන්න ගිය චිත්‍රය අහු වෙන්නේ නැහැ. දිත්තේ දිත්තමත් පෙනීමක් විතරයි මේ චිත්‍රය. ඒ වගේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතු හරියට විත්තිය වගේ. ඒ සතර මහා ධාතු වහගෙන ඇඳපු චිත්‍රයක් වගේ මේ පෙනෙන සිද්ධාන්තය. අපිට මහ භූත නිසා මෙබඳු වර්ණ සටහනක් පෙනෙනවා. මේක චිත්‍රයක්. මේක දැන් පෙනුනට අල්ලන්න බෑ. අල්ලන්න අත දැම්මොත් අත හැපෙන්නේ ගිහිල්ලා පඨවි ධාතුවේ. මේක කියන්නේ මේ ටික මම ඔක්කොම නිර්වචනය කරන්නේ එක අර්ථයකට. මේ පින්නන චිත්‍ර ඇතුලේ නේතේ කාම යානි චිත්‍රානි ලෝකේ මහණෙනි මේ ලෝකේ චිත්‍ර කාමේ නෙමෙයි.
තිත්තන්ති චිත්‍රානි තත්ේව ලෝකේ මේ ලෝකේ චිත්‍ර ටිකක් තියෙයි කියලා තථාගතයන් වහන්සේ කියනවා තියෙන සූත්‍රකී මේ චිත්‍ර ඇතුලේ සත්‍යය හිතී පුද්ගලයෝ හිතේ නැහැ. ඒ විපන්තු ඇහැකට ඔබඳු රූපයක් ගැටෙනකොට චක්කු විඥානය උපදිනවා. ඒ ස්පර්ශය වෙච්ච අරමුණ විඳිනවා හඳුනනවා. ඒ වේදනාව ආරම්භය විඳපුදී හඳුනනකොට පින්මුතුන් අපේ මනස පැත්තෙන් දැන් ඇහැට පෙනෙන දේ එල්බගෙන අපේ මනස පැත්තෙන් අපි මේ අරමුණ රස විඳ ගැනීම අනුව බලනවා. ඒක සතුටු විදිහට මේ අරමුණේ හිත අතුරනවා. ඊට පස්සේ උපාදාන වශයෙන් ගන්නවා මේ රූපේ සත්‍ය කියලා අපි හිතනවා. සත්ත්ව පුද්ගල ක්‍රමත කියනවා සත්ත්ව පුද්ගල සංඥාවට සත්ත්ව පුද්ගල දෘෂ්ටියට කියනවා මොකද්ද? උපාදානය කියලා. ඒ කියන්නේ රූපං අත්තතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින ක්‍රමත තමයි මොකද්ද? උපාදාන අර්ථවාද උපාදාන. ඒ උපාදානට කියන්නේ අර්ථවාද උපාදාන. උපාදානය කියන එක හැම වෙලාවෙම යෙදෙන්නේ කොහෙද? කෙනාගේ මනසේ සිටේ මනෝ විඥාන සම්පස්සේ උපදින ධර්මතාවය. ඇහැට මේ රූපය හම්බ වෙනකොට ශනිකව සත්වයේ පුද්ගලයෙක් කියන හැඟීම තමන් තුළ උපදිනකොට ඊගාවට පෙනෙන දේ තමන් සත්ව පුද්ගල භාවයට සිහි වෙච්ච දේ දෙකම එකතු කරලා විඥානයේ මායාව කියන්නේ අපිම දැනගන්නවා මේ සත්‍ය කියලා. ඒකයි ඇහත් රූපයත් එකතු ස්පර්ශ ජාලමන හේතු විඳින්න දෙට තණ්හාව ඒ දෙනවා කැමැත්ත ඒ දෙනවා තණ්හාව උපාදානට හේතු වෙනවා මේ පුද්ගලික සත්‍ය කියන අදහසට හේතු වෙනවා. ඔය දෙන්න හේතුයි භවය හදන්නේ කියන්නේ අපිට දැන් පෙනෙන්නේ ඔබට පෙනෙන්නේ බාහිරයේ පැත්තේ සත්‍ය වෙනවා වගේ. භවය ඇති කලී ඡාති කියලා කියන්නේ දැන් ඔබට තමන්ව නිර්මාණය වෙනවා තව සත්‍ය පුද්ගල නිර්මාණය වෙනවා. අපි මේ ටික කෙටි කරලා ගත්තොත් මෙන්න මේ අදහසයි වටින්නේ. ඇහැට පෙනෙන දෙයට සත්ව පුද්ගල භාවයෙන් ඔබ හිතුවාම ඔබට පෙනෙනවා දැන් මේ ඉන්නේ සත්‍යය කියලා. තව සත්‍යය කියලා ඔබටයි පෙනෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ පංච උපාදාන ස්කන්ධ ලෝකයකට බල. කෙනා තුළ ලෝකෙ උපදින. දැන් මම ගත්තොත් මට පෙනෙනවා මේ පෙනෙන දෙයට සත්ව පුද්ගල හැඟීම යෙදිලා මට පෙනෙනවා තමන්ගේ පැත්තට තමන්ට පෙනෙනවා මේ පැත්තේ ඉන්නේ සත්‍යය තව සත්‍යය කියලා. දැන් සත්ව පුද්ගල භාවයෙන් නිර්මාණය වෙලා. දැන් මේ ඉන්න රූප වලට මොන හරි වෙනකොට අනේ අර සත්‍යයට මෙහෙම වුණානේ කියලා මම අඬනවා වැළපෙනවා. හොඳට බලන්න මේ විදිහට මට පෙනෙනකම ඇති උනේ මා තුල තණ්හා උපාදාන කියන කෙලෙස් ටික උපන්න නිසා. ඒ කෙලෙස් ටික උපන්නේ මේ පෙනෙන ස්පර්ශයෙන් පෙනෙන සිද්ධාන්තය ඇති වුණා. පෙනෙන දෙයට කෙලෙස් ටිකක් ඇති වුණාම මට පේනවා දැන් සත්‍ය පුද්ගලය කියලා. ඒ වගේම මේ පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුනහම මේ කය මම හැටියට පේනවා. එතකොට කෙනාට ඔක්කොටම තමන්ගේ ඇහැට රූපයක් පෙනෙනකොට තමන්ගේ හිත පැත්තේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදිලා තමන්ට සත්ත්ව පුද්ගල භාවයක් පෙනෙනකොට අපි කිසි වෙලාවක දැනගෙන නැහැ සත්ත්ව පුද්ගල භාවයට පෙනෙනකම කෙලෙස් ටික පෙනෙන හැන දෙයට කෙලෙස් ටික එකතු වෙලා අපි තුල නිර්මාණය වෙච්ච දෙයක් නේද කියලා අපි දන්නේ. ඒ හින්දා අපි හිතන්නේ බාහිර සත්‍යය ඉන්නවා සත්‍යය පේනවා මට කියලායි. ඒක ගැඹුරුයි.
මම ඒක පැහැදිලි කරලා දෙන්නම්. මේ සත්ත්ව පුද්ගල භාවයට පෙනෙන මේ රූපේ තමයි හැටියට පෙනෙනකම හින්දා ජරා මරණ දුක් අපිට මේ දුක උපන්නේ මේ පුද්ගල භාවයේ උපන්නේ මේ සත්ත්වකම උපන්නේ අපිට ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදීමේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒ කියන්නේ එතකොට තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා බොහෝ අය ඉන්නවා කියලා ඔබට පේනවා. ඕගොල්ලන්ට පේනවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා නේ. ඕගොල්ලන්ට එහෙම පෙනෙනකොට අපි දන්නේ නැත්තම් මේ මට මෙහෙම පෙනෙන කම හැදිලා නේද මේ කෙලෙස් ටික නිසා කියලා. අපි හිතාගෙන ඉන්නේ සත්‍යෝ ඉන්නවා කියන තැනකින් අවිද්‍යාව ඇතුළටම ගිහිල්ලා නේ කියන්නේ. ඔක මම මතක් කළේ මෙන්න මේ සිද්ධියේ කෝකද සාධාරණ කියලා බලන්න. මම කලින් මතක් කළා කියලා. ගෙදර තියෙන රූපවාහිනිය ගත්තාම ඇස් ඉදිරි පිටට ආවේ සත්ව පුද්ගල නොවන චිත්‍රයක් වර්ණ සටහනක් නේද ස්ක්‍රීන් එකේ පතිත වෙන්නේ. හරි. ඒ රූපය ඇස් ඉදිරි පිටට එනකොට ඒ රූපේ සත්‍යය කියන හැඟීම අපේ මනසේ යෙදුණා. මට දැන් පේනවා ඒ රූපේ පුද්ගලයෙක් වගේ. ටීවී එකේ ඇතුලේ තියෙන රූපේ කෙනෙක් හැටියට අපිට පේනවා. අපි දන්නේ නැත්නම් ඒ රූපේ පුද්ගලයෙක් හැටියට මටයි පේන්නේ, Tamanටයි පේන්නේ කියලා අපි හිතන්නේ ඒ රූපේ කෙනෙක්මයි කියලා. එතකොට ඒ රූපෙක දුක වෙනවා අපිට. ඒ රූපේ කෙනෙක් හැටියට දකින හින්දා නේද ඒ රූපේ සත්‍යයක් හැටියට දකින හින්දා නේද ඒ ටීවී එක ඇතුළේ ඒ ඉන්න සත්‍යයට මරණොත් හෝ ලෙඩ වුණොත් අපිට දුක එන්නේ. බලන්න ජාතිය නැතුව ජරා මරණ දුකක් එනවද? සත්‍යයේ ඉපදීම තිබුණ හින්දා නේද ලෙඩ වීමේ මහලු භවයේ දුක් ආවේ. ඒ සත්‍යයේ පුද්ගලයාගේ ඉපදීම ඇති වෙනවද කියලා බලන්න දර්ශනයක් අපිට තිබුණා නම් අනාත්ම රූපයට සත්‍ය පුද්ගලයේ කියන ගතිය දකින ගතිය ඉපදෙලා තින්නේ මන් තුල නේද කියලා දැක්කම ඒ රූපීය පුද්ගලයේ කියලා මට පෙනෙනවා කියලා දැක්කොත් ඒ රූපීය පුද්ගලයේ කියලා ගන්නවද කියන්නේ? දැන් මෙතන ධර්මතාව දෙකක් තියෙනවා. ටීවී එකේ තියෙන රූපය පුද්ගලයෙක් හැටියට Tamanට පෙනෙනවාද නැත්නම් ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයෙක්මද කියලා දෙකක් තියෙනවා. මේ දෙකෙන් ඕගොල්ලෝ කියන්නේ හරි එක මොකක්ද? තමයි. ඒ ටීවී එකේ තියෙන රූපේ පුද්ගලයෙක්මයි කියලා ගත්තොත් වැරදිද? ටීවී එක ඇතුලේ ඉන්නේ පුද්ගලයෙක්මයි කිව්වොත් සත්‍යයක් ඉන්නද ඒකද? ඒක හරිද වැරදිද? වැරදි. ඒක කොච්චර මිත්‍යා දෘෂ්ටියද? ගොඩාක් වැරදි මිත්‍යා දෘෂ්ටියක් නේ. එතකොට අපිට ටීවී එක ඇතුලේ පුද්ගලයෙක්මයි ඉන්නේ කියලා දැක්කොත් ඒ මිත්‍යා දෘෂ්ටිය. එතකොට කියනවා අන්න ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ ඉන්න පුද්ගලයාට හේතු හොයන්න වෙනවා අපිට. ඒ පුද්ගලයා පෙර කොහේ හරි අකුසල කර්ම කරලා මෙතෙන්ට එන්න ඇති. ආපහු මැරිලා තව කොහාට හරි යන්න ඇති කියලා හිතන්න තරම් සුදුසුද ඒ රූපේ නෑ. ඇයි? එතන සත්‍යයක් නැතුව එතන සත්‍ය කියලා අපිට පෙනෙන කම හින්දා. බැරි වෙලා තිරිසංගත සත්‍යකට හම්බ වුණා. එයා දන්නේ අපිටයි වෙන්නේ සත්‍යයක් කියලා. එයාට එතකොට හිතෙනවා මොකක්ද? ඇතුලේ කෙනෙක් ඉන්නවා කියලා. ඇතුලේ කෙනෙක් ඉන්නකොට සැකේ කියන උපදිනවානේ. මෙයා කොහෙන්ද යන්නේ ඇද්ද? කොහාටද යන්නේ කියන එක හිතන්න පුළුවන්ද නේද? පුළුවන්. නමුත් එතන රූපය සත්පුද්ගල නොවන අනාත්මයි. අනාත්ම රූපය තියෙන තැනක කෙලෙස් ටිකකින් අපිට ආත්ම කරලා පෙන්නනවා. කියන සිද්ධිය දැක්කොත් රූපය ආත්ම කරගෙන ඉදිරියට පිටපස්සට යන්නේ නැහැ නේද? ටීවී එකේ තියෙන සිද්ධියමයි මේ ඇස් ඉදිරි පිටට ආවේ වර්ණ සටහන. මේ දකින්නකොට මේ රූපය ආත්ම කරලා පෙන්නන
සත්ව පුද්ගල භාවයට පෙන්වන කෙලෙසේ අපි කෙනාගේ මනසේ යෙදෙනකොට අපිට මේ රූපේ දැන් සත්‍ය පුද්ගල වගේ පේනවා. ඔබට පේනවා. හැබැයි ඔබ දැක්කේ නැත්නම් මේ දුක මේ විදිහට පෙළෙනකම තමයි දුක නිර්මාණය කරන්නේ. මේ දුක ඇතිකලේ තණ්හාව උපාදාන කියන කෙලෙස් ටිකකින් කියලා ඔබ දන්නේ නැත්නම් ඔබට හිතෙන්නේ මේ සත්‍යයමයි කියලා. එතකොට ඔබ පූර්වාපරයට දුවන එක වළක්වන්න බෑ. මොකද්ද? මේ ඉන්න සත්‍යය පෙර කොහේ ඉන්නේද? කොහොම ඉන්නේද? කොහෙන්ද මෙතෙට එන්නේද? මෙයා කුසල කුසල කර්ම කළ කොහාට යන්නේද කියලා ඉන්න සත්‍යයගේ විචිකිච්ඡා ඇති කර ගන්නවා. යම් වෙලාවක ඔබ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන තිබුණා. විචිකිච්ඡාව කියන එකට ඉඩ නැහැ. දුක්ඛේ ඥාන කියලා කිව්වේ මේ සත්ව පුද්ගල ආත්ම භාවයට පෙනෙනකම ලෝකේ දුක. මේ දුක ඇති උනේ පෙනෙන ඇහෙන දෙයට තණ්හාව උපාදාන කියන කෙලෙස් ටික එකතු වීමෙන් කියලා දැක්කොත් ඒ කියන්නේ කෙටියෙන් ගත්තොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මරණයෙන් පස්සේ පෙර ජීවිතේ කර්ම කළ මේ සත්‍යේ කාව කුසල කුසල කළ සත්‍යේ කියනවා කියලා මෙහෙම ගන්න එපා. මේක වැරදි. මොකක් නිසාද? තමන්ට සත්ව පුද්ගල භාවයේ ඉපදුන හැටි සහ ඒක නැති වෙන හැටි බලන්න කියලායි. පින්වතුන් අපි අනන්ත සංසාරේ චතුරාර්ය සත්‍ය දන්නේ. ඒ කියන්නේ තමන්ගේ ආයතන ටිකට තමන් තුලම කෙලෙස් ටිකක් යෙදිලා මෙහෙම පෙනෙන ලෝකයේ හැදිලා මේ කියලා අපි දන්නේ තියෙනවා. මෙහෙම දේවල් තියෙනවා ඒකට හේතු බාහිරේ වෙනවා අපි. යම් කිසි කෙනෙක් දැක්කොත් ඔය මේ සිද්ධාන්තයේ පැහැදිලි කරන්න ඇහැ රූප චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේපතු ස්පර්ශයේ චර්මන විදින හඳුන ආරම්භන තණ්හා කරනවා. තණ්හාව උපාදාන හේතු උපාදානයේ භවය හදනවා. භවයේ ජාතිය හදනවා කියලා මේ පෙන්වන්නේ පෙනෙන ඇහෙන දෙයට කෙලස් ටික එකතු වුණාම පුද්ගල භාවය නිර්මාණය වෙනවා. දැන් පින්වතුන්ට එක එක්කෙනාට පේනවා තව සත්‍යෝ ඉන්නවා පුද්ගලයෝ ඉන්නවා මේ මම ඉන්නවා කියලා. අපිට ලෝකේ කියලා පණවන්න තියෙන්නේ ඔබට පෙනෙන දැනෙන නිම්ම නේද? ඔබට පෙනෙන දෙයනේ ඔබ කියන්නේ තව පුද්ගලයෝ ඉන්නවා සත්‍යෝ ඉන්නවා තව අය තියෙනවා කියලා. එතකොට ඔබට දැනුණු පමණකින් තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා කියන්නේ ඔබට දැනුණු පමණකින් ඒක සාක්ෂියක් නෙවෙයි ඉන්නවයි කියන්නේ. ඔබට ওই විදිහට දැනෙනකම ඇති උනේ ඇත්තටම තමන් තුළ කෙලස් ටිකක් ඉදීම නිසාද නැත්නම් ඔහොම දැනෙනකම ඇති උනේ ඇත්තටම තියෙන දෙයක් ඉඳලා කියලා ඔයගොල්ලෝ දන්නවද? දන්නේ නැහැ. අපි හිතාගෙන ඒකාන්ත කොට විනිශ්චය කරනවා අපි මෙහෙම ආයේ ඉන්න හින්දායි මට පේන්නේ කියලා. නමුත් ඔක දෙපැත්තක් තියෙනවා. ඔහොම තියෙන දේකුත් අපිට පේන්න පුළුවන්. ওই විදිහට පේන ගමන් හදාගත්ත හින්දාත් පේන්න පුළුවන්. නමුත් මේ ලෝකයේ හැදිලා තියෙන්නේ මෙහෙම පෙනෙන කම හදාගත්ත හින්දායි. දැන් බලන්න මට අම්මා කෙනෙක් ඉන්නවා. මට ඒ රූපේ පේන්නේ අම්මා වගේ. මට පේන්නේ හැබැයි. ඒ රූපය වෙනස් වෙනකොට විපරිණාම වෙනකොට මම අම්මමල දුක විඳිනවා අඬනවා. හැබැයි ඕගොල්ලන්ට ඒ රූපය අම්මා හැටියට පේන්නේ නැහැ. මට නංගි ලක්කලා ඉන්නවා. ඒ රූප මට පේන්නේ නංගි වගේ අක්කා වගේ. ඒ රූප වෙනස් වෙනකොට නංගි ලෙඩ වෙච්ච, නංගි මහලු වෙච්ච, නංගි මැරිච්ච දුක් විඳිනවා. අපි ඉන්නකොට ඒ ආයත වෙන අසාධාරණයක් අපිට වුණොත් ඒ පිළිබඳ දුක් මම විඳිනවා. මොකද මට කියන්නේ එහෙම නිසා. මට අම්මා හැටියට පෙන්නලා මවමල දුක විඳින්නේ මට සහෝදර සහෝදරී හැටියට පෙන්නලා ඒ දුක විඳින්නේ අම්මා සහෝදර සහෝදරි ඉන්න හින්දාද මට එහෙම පෙනෙන්නේ හින්දාද කියලා දෙකක් මේකේ තියෙනවා. ඉතින් අම්මා ඉන්න හින්දා සහෝදර සහෝදරි ඉන්න හින්දා පෙන්නලා නම්
එහෙම විදිහටම ඒ රූපේ නැති වෙනකොට ඕගොල්ලන්ට අම්මවල දුක එනවා. ඒ තියෙනවනේ අම්මා කෙනෙක්. නමුත් මට විතරක් අම්මවල දුක එනවා. ඒ රූපේ විතරනම් හැබැයි ඕගොල්ලන්ට එන්නේ නැහැ. ඕගොල්ලන්ට තව ගැහණු කෙනෙක් මැරිලා. දන්නේ නැහැ සමහර විට. එතකොට ඔබත් මමත් අඳුන ලෝකය අපි හදාගත්ත විදිහට පෙනිලද නැත්නම් කිසිම දෙයක් පෙනිලද කියන දේ අපිට හිතන්න පුළුවන් නේද? එතකොට හොඳට බලන්න දුක්ඛේ ඥානං කියලා කියන්නේ මේ මම ඉපදෙනවා ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියලා පෙනෙන මේ මින්ම දුක. මේ මගේ දුව පුතා සහෝදර සහෝදරි කියලා පෙනිලා ඒ අය නැති වෙනකොට ඒ අයට වෙනස්කම් වෙනකොට ඒ අය මැරෙනකොට මට විඳින්න වෙන මේ දුක මේක තමයි දුක. ඔබෙත් මගේත් ලෝකේ ඔය දුක ඇති උනේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තමයි තුල යෙදීමෙන් මේ ලෝකෙ ඇතිවෙලා තියෙන්නේ. තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදුම් අතහැරුවොත් මේ මම ලෙඩ වෙනවා මහලු වෙනවා මරණයටපත් වෙනවා කියන දුක නිරුද්ධ වෙලා යනවා. මේ අම්මා මරනවා තාත්තා මරනවා දුව පුතා ලෙඩ වුණා නැති වුණා කියන දුක නිරුද්ධ වෙලා යනවා. ඒ හින්දා මේ දුක නැති කරන ප්‍රතිපදාවක් තියෙනවා. මේ දුක නැති කරන ප්‍රතිපදාව තමයි සීල සමාධි ප්‍රඥා. ඔය චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකෙට හිතෙන්නේ අනිත් පැත්ත. චතුරාර්ය සත්‍ය නොදන්නා ලෝකෙට හිතෙන්නේ බාහිර සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. ඉන්න හින්දා ඒගොල්ලන්ගේ දුක එනවා. මේ මට ජරා මරණ දුක මම කොහොම හරි මේ දුකින් මිදී ගන්න ඕනේ කියලා තමයි යා හිතන්නේ. අනිත් ලෝකයා හිතන්නේ මේ මිනිස්සු හරි කූරයි. හරි කටෝරයි. ඉතින් මේ මිනිස්සු එක්ක ඉන්නවට වඩා හොඳයි කොහොම හරි මේ දුකෙන් මිදෙන්න හදන එක. නැත්තම් මේ මම ජරා මරණ දුකේ යුක්තයි. කොහොම හරි මම මේ දුකෙන් එතර වෙන්න ඕනේ කියලා දුක ඇත්ත වෙලා මම දුකෙන් මිදීම සඳහා ප්‍රතිපදාවල් හොයනවා. එතකොට ඒ ප්‍රතිපදාවට සීලබ්බත පරමාසය යුක්තයි. නමුත් ඔබ දුක ඇත්ත වෙලා දුක නැති කරගන්න ප්‍රතිපදාවක් හොයන වෙනකොට මේ දුක ඇත්ත මේ දුකින් පීඩිත වෙලා මේ දුක ඇති වුණේ මේ කෙලෙස් නිසා නම් කෙලෙස් නැති කළා මේ දුක නැති කළ යුතුයි කියන අදහසක් ගත යුතුයි මිසක දුකෙන් පලා යෑමක් නොකොට යුතුයි දුකෙන් බේරෙන්න කටයුතු නොකොට යුතුයි. අපි මේ ජරා මරණ දුක අනේ මේ දුක නැති කරගන්න ඕනේ කියලා වෙනම ක්‍රමයක් හොයනවා නම් ඒකෙම තියෙනවා මොකක්ද අපිට චතුරාර්ය සත්‍ය දන්නේ කියලා. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත් සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ කියලා කියන්නේ දර්ශනයක් තියෙන කෙනාට සක්කාය දිට්ඨි විචිකිච්ඡා නැහැ. ඕගලන්ට හොඳට හොයා ගන්න පුළුවන්. තමන්ම කවුරු මොන විදිහට කිව්වා ඕගොල්ලෝ හිතලා බලන්න තමන් මේ ඉදිරියෙන් බලනකොට මේ සත්‍යය කියලා හිත යොමු කරලා බලන්න. ඕගලන්ට කිසිම වෙනසක් නැතුව ඇත්තටම තව සත්‍යය කියන එක හිතා ගන්න පුළුවන් නම් නෑ ඔහොම සත්‍යය කියලා රූපේ බැලුවොත් වැරදි කියලා පෙන්වන දර්ශනයේ බෑග්ග්‍රවුන්ඩ් එකේ නැත්තම් සත්‍යය කියන එක හිතන්නත් පුළුවන්. හිතුවහම ඇත්තට මේ සත්‍යය පෙර මොන විදිහ අකුසල කළා මෙතෙන්ට එන්න ඇද්ද? මෙයා දැන් මොන විදිහ අකුසල කළා යයිද කියන එක හිතුවොත් ඇත්තටම Tamante ඒක පිළිබඳ ප්‍රශ්නාර්ථිකුත් තියනවා වගේ දැනකින් තේරෙනවා නම් දකින්න සක්කාය දිට්ඨි විචිකිච්ඡාවේ යුක්තයි. ඒ කියන්නේ දැන් එහෙම පෙනෙනවා සත්‍යයක් කියලා පෙන්නකොට ඇත්තටම මේ සත්‍යයක් නේද කියන එකට හිත නමන තව පුද්ගලයෙක් නේද කියන එකට හිත නමන්න හිත නමනකොට නෑ ඔබ මෙහෙම හිත නමන එකම වැරදි මෙහෙම අදහසක් වැරදි කියලා ඔබ තුල දර්ශනයක් පේන්නේ නැත්නම් මෙහෙම බලන සිද්ධිය ආවරණය වෙන්නේ
ඔබට මේක හිතට නගා ගන්න ඇත්තටම සත්‍ය කියන එකට හිත නමන්න පුළුවන් කිසිම කෙනෙක් බාධා කරන්නේ නැහැ. ඒක පිටිපස්සෙන් බාධා වෙන්න දර්ශනයක් නැහැ. ඇත්තටම සත්‍ය කියන අදහස හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඇත්තටම මේ ඉන්න කෙනා කොහේ හරි ඉඳලා එන්නේ නැද්ද? කිව්වම ඇත්තටම Taman දෙකේ ප්‍රශ්නයක් දැන් ඇත්තට කොහේ ඉඳලා එන්නේ නැද්ද? ඇත්තටම කුසල කුසල කර්ම කළ කොහාට ඇත්තටම Tamanට විසඳලා ඇත්තටම එයා කොහාට යයිද කියන තැනකම Tamanට ප්‍රශ්නේ දැනෙන්න දැනගන්න පිටි සම්පන්න නැහැ. සක්කාය දිට්ඨියෙන් යුක්තයි, විචිකිච්ඡාවෙන් යුක්තයි. ඒ ඔබ සීලබ්බත පරමාසයෙන් යුක්තයි. විමුක්තිය පිණිස, විසුද්ධිය පිණිස, දුක නැති කිරීම පිණිස වෙනම ප්‍රතිපදාවක් හොයන කෙනෙක්මයි. ඔබ දුක නැති කරන්න වෙනම ක්‍රමයක් හොයන කෙනෙක්. මොකද ඔබට දුක ඇත්ත වෙලා. නමුත් යම් වෙලාවක සක්කාය දිට්ඨිය විචිකිච්ඡා සීලබ්බත පරමාසය කියන ටික ජීවෙන්නේ මොකකින්ද? දර්ශනයකින්. ඔබ මේ සත්‍යයක්මයි කියලා හිතනකොට හිත නමනකොට හිත ඇසෙන්නේ දර්ශනයක් කරන දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය නෑ මේ විදිහට සත්පුද්ගල භාවයට පෙන්නලා දුකේන කම අදලා තියෙන තමන් තුළ තියෙන කෙලෙසකින් නේද මේ කෙලෙසිය නැතිවොත් මේ පුද්ගල භාවයට පෙනෙනකම නැති වෙනවනේ කියලා දන්න හින්දා මේ සත්‍යයක්මයි කියලා හිත දැක ගන්න. ඇයි සත්පුද්ගල කමට තමන්ට වෙනවා මේක. උදාහරණයක් ගන්න සත්පුද්ගල කමට පෙනෙන කමට කියන උපාදාන කියලා. රූපං අත්තෝ සමුපස්සති අත්වාද උපාදානයි. මේ රූපේට කියන උපාදානීයයි කියලා. උපාදානයේ දෙහිත. තමන්ගේ උපාදානයට හසු වෙච්ච රූපේ නේද? ඔබ මේ රූපේ උපාදාන වශයෙන් අරගෙන සත්‍යය කියලා ඔබ අරගෙන මේ තියෙන්නේ. තේරුණාද? ඔබ ගාව තියෙන සත්පුද්ගල සංයෝජන උපාදානයේ ඔබේ උපාදානයට හසු වෙච්ච රූපේ තමයි මේ. කන බොන ආහාරයෙන් හැදුණු පටිඝාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු මේ රූපය ඔබ ගාව තියෙන රූපං අත්තතෝ සමුපස්සති රූපය ආත්ම වශයෙන් දකින උපාදානයට හසු වෙලා. දැන් ඔබ මේ රූපය උපාදාන වශයෙන් අරගෙන මොකක්ද? සත්‍යයේ කියන උපාදානයෙන් මේ රූපය උපාදාන නම් දැන් ඔබේ උපාදානයට හසු වෙච්ච මේ රූපෙට කියන මොකද්ද? උපාදාන ස්කන්ධ කියලා. මේ රූපේ උපාදාන ස්කන්ධය ඒ උපාදාන ස්කන්ධය තියෙන්නේ ඔබේ උපාදානයේ පතිතගෙන ආකාරයට. ඒ කියන්නේ ඔබට සත්‍යයේ කැඩිට පෙනෙන විදිහටයි රූපේ තියෙන්නේ. රූපේ සත්‍යයකින් නෙවෙයි ඔබට රූපේ සත්‍යයක් කියලා කියනවා. දැන් පංච උපාදානස්කන්ධ දුක්ඛ. ඔබට සත්‍යයේ කැඩිට පෙනෙන මේ රූපේ දුක. මේ රූපේ විපරිණාම වෙනකොට ඔබට එන්නේ ඔබේ උපාදානට පෙනෙන්නේ අනේ අර පුද්ගලයා කරුණා අනේ පුද්ගලයා ලෙඩ වුණා නේද කියන තැනකින්. වටිනාකම කියන එකට කියන කාම උපාදානයි. වටිනාකම දැනෙන එකට කියන කාම උපාදානයි. ඔබේ මනසේ තියෙන කාම උපාදානය කියන උපාදානයට හිත දෙයක් මේ වස්තු මේ රූපේ කියන උපාදානීයයි. ඔය රූපය කැමැත්ත කියන උපාදාන ගතිය මේ රූපෙට යෙදෙන්න පුළුවන් එකක්. මේ රූපේ කැමැති නෙමෙයි. රූපේ වටිනවා නෙමෙයි. මේක වටිනවා හොඳයි කියන ඔබේ මනසේ තියෙන ගතියට හසු වෙන වස්තුවක් මේ. එතකොට ඔබේ ගතියට මේ රූපේ හසු වුණාම ඔබට දැනෙන්නේ මේ රූපේ හොඳයි වටිනවා කියලා. මොකද ඔබ උපාදාන වශයෙන් මේක අරගෙන නිසා. එතකොට උපාදාන ස්කන්ධ දුක්ඛ. මේක කැඩෙනකොට ඔබට දැනෙන වටිනා දේ කැඩුණා කියලා. එහෙමයි අපිට දුක එන්නේ උපාදාන ස්කන්ධ දුක්ඛ. උපාදාන නිරෝධ. සතර උපාදානයේ මිදුණු දුක නැහැ කියලා කියන්නේ. මේ කිසි වස්තුවක් කාරණය ඔබේ මනස පතිත නොවේ නම් සත්‍ය කියලා හෝ වටිනවා කියලා. ඒ ද්‍රව්‍ය කැඩුණොත් ඔබට දුක නැහැ. ඒකයි උපාදාන වශයෙන් නොගත්තු දුක නැහැ කියලා කිව්වේ. අපි උපාදානයේ කෘත්‍ය මේ උපාදානයේ ඒ කියන්නේ මේ රූපේ සත්‍යයක් හැටියට ගන්නකම මේ අත්වාද උපාදානය. මේක වටිනවා කියලා පේන කාම උපාදානය. උපාදානයේ හේතු තණ්හාව.
තණ්හාව නැති වුණා මේ උපාදාන නැති වෙනවා කියන එක නොදන්නකම උපාදාන හේතුව. මේක උපාදානයේ නේද? මේ විදිහට පෙනෙන කමට නේද උපාදානය කියන්නේ. කියලා දන්නේ තණ්හාව නිසා උපාදානය ඇතුනේ කියන එක නොදන්නාකම ඒ උපාදානයේ හේතු වෙන භවයට. ඒ කියන්නේ මේ සත්‍යයමයි. තමන්ගේ උපාදානයේ රූපේ මත පතිත වෙලා කියන ටිකේ නොදන්න හැම අංගයක් ගානෙම විදිහට පුළුවන්කම තියෙන සම්මාදිට සූත්‍රයේ වෙනම තියෙන එක. මෙයා උපාදානයේ දන්නවා නම් මගේ දැන් මේ ගතිය නේද රූපෙට පතිත වෙලා තියෙන්නේ. අත්වාද උපාදානයේ දැන් මේ රූපෙට පතිත වෙන රූපේ උපාදානයේ තමන් කෙරෙහි කියලා උපාදානයේ ධනේන උපාදාන සමුදය ධනේන උපාදාන නිරෝධය ධනේන ප්‍රශ්න ඉවරයි. නමුත් උපාදානයේ දන්නේ උපාදාන සමුදය දන්නේ උපාදාන නිරෝධය දන්නේ උපාදාන නිරෝධ ගාන ප්‍රතිපදාව නොදන්නකොට භවය. ඒ කියන්නේ මේ සත්‍යය උපාදානයේ ඊට පස්සේ පිළිట్లా ඉන්න කරන වෙනවා. මේ සත්‍යය මේ වස්තුව වටිනවා භවය. දැන් මේ රූපයේ මුත් කෙනෙක් හැටියට පෙනෙන්නේ. රූපේ වටිනාකමට පත්තුනේ උපාදානය නිසා නේද? කියලා ඔබ දන්නේ නැත්නම් භවයේ හේතු උපාදානය නිසා නේද කියලා දන්නේ නැත්නම් ජාති. ඇත්තටම පුද්ගලෙක් කියනවා. ඇත්තටම වස්තුවක් තියෙනවා. ජාති පත්‍ය ජරා මර ඉන්න පුද්ගල. විපරිණාම වෙනකොට ඉන්න පුද්ගලයන් වරනවා. ඉන්නේ වටිනා දේ කැඩුණා කියන තැනක ජරා මර දුක් විඳිනවා. මේ එකින් එක සූක්ෂම සිද්ධියක් මේ මතක මේ ප්‍රායෝගික ජීවිතයේ හිතන්න ඔගොල්ලෝ ජරා මරණ දුකට පත් වෙන සිද්ධාන්ත මේ පෙන්වන්නේ එකින් එක මෙතනින් ඇද වැටිලා ඊගාවට. එතනින් වැටුනහම ඊගාවට. එතනින් වැටුනහම ඊගාවට. හරියට පඩිපෙලකින් වැටෙන පොත්තිලෙක් වගේ මේ පඩිපෙලෙන් වැටෙන්නේ ඊගාවේ. ඊගාව පඩිපෙල වැටෙන්නේ ඊගාවේ. මේ විදිහට වේදනාව තියෙන තැන වේදනාව ඇති වෙනවා ස්පර්ශය නිසා වේදනාව නැති වෙනවා කියලා නොදන්නකොට තණ්හාව වෙනවා. මේ වේදනාව නිසා තණ්හාව ඇති වෙනවා තණ්හාව නැති වෙන වේදනාව නැතුව තණ්හාව නැති වෙන කෙනෙකුට නොදන්න නිසා උපාදාන. මෙහෙම එකින් එක අවිද්‍යාව ප්‍රත්‍ය විදි ඒ සිද්ධියට නතර වෙලා තියෙන ඔබත්මත් ජරා මරණ දක්වා. අපි දන්නේ නැත්නම් අපි තුල අනුක්‍රමේ මේකෙන් වැටලා මේ වෙලා මට මේ සිද්ධිය මාතුල වෙන ඒක නොදන්නාකම හින්දා ඒක ඇත්ත වෙනවා. ඒක පොළොව වෙනවා. ඊගාව පඩියට වැටෙන්න මේ උඩ පඩියේ වැටුණා. ඊගාව පඩියට වැටෙන්න මේ පඩිය තමයි මට නතර වෙච්ච තැන වෙන්නේ. එතන ඉඳලා ඊගාව පඩියට. ඒ වගේ වේදනාව නොදන්නකම නිසා තණ්හාවට වැටුනහම ඒක නැහැ. ඒක ඇත්ත වුණාම උපාදානයි. කියන කෘත්‍ය ටිකක් තියෙනවා. ඔබ මේ හැමදෙනකම මෙතෙන්න පුළුවන්කමකුත් තියෙනවා. හරියට සිද්ධියක් දැක්කොත් ඔබ මේ පේන දෙයට තණ්හාව වේදුනා ඒකයි මේ තණ්හාව කියන්නේ Taman තුල යෙදෙන කියලා. ඒක නොදන්නකොට අපිට පේන්නේ බාහිර වස්තු උපාදානයට හසු වෙන විදිහට තියෙනවා. මේ එකින් එක මේ ටික මට පෙන්වන්න ඕනේ දර්ශනය. මොකද දර්ශනය සාමාන්‍ය ලෝකයා දකින්නේ ඇත්තටම මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා. පෙර මොන හරි කර්ම කළා මේ දැන් ඇවිල්ලා. ඒ සත්‍යයෙන් උපන්නට පස්සේ ලීඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා ඒක මොකද ධර්මතාවයක්. ආයේ ඉන්නකන් ජරා මරණ දුකෙන් ඈට මිදෙන්න බෑ. ඒ අය කුසල කර්ම කළා ආයෙත් මරණයෙන් පස්සේ කුසල කාර්ය උපදිනවා. ඒ සිද්ධිය තමයි සාමාන්‍ය ලෝකේ දර්ශනය. ඒකටම තමන්ව ඇතුළත් කරලා. මමත් ඒ විදිහට මාපු සත්‍යයේ ඒ මමත් ඉතින් මේ ජරා මරණ දුක විඳින්න වෙනවා කුසල කරගෙන මාත් ඒ විදිහට යනවා. මේක අනාර්ය දර්ශනය. ආර්ය දර්ශන සහ අනාර්ය දර්ශනයේ වෙනස මොකක්ද? අනාර්ය දර්ශනය කියන්නේ සත්ත්ව පුද්ගලයෝ ඉන්නවා මේ ලෝකේ. ඒ ඉන්න ලෝකෙට මාත් සත්‍ය පුද්ගලෙක් හැටියට උපන්නා. ඉපදලා මේ ලෝකයේ අපි දැන් ජීවත් වෙනවා. මම මගේ කරපු කුසල කර්ම මත මැරිලා ආපහු යනවා. නමුත් මේ ලෝකයේ අනිසත්තු ඉතින් ඉන්නවා. ඒ අය කර්ම වරුණාම ඒ කර්මානුරූපව යනවා. ඔකට කියනවා මොකද්ද? අනාර්ය දර්ශනය. ওই දර්ශනය පෙර ඕනතරම් අහලා තියෙනවා අපි. ওই දුක ඕනතරම් අහලා තියෙනවා. ওই සත්‍යයෙන් ඉපදීම ඕනතරම් අපි අහලා තියෙනවා.
නමුත් පුබ්බේ ආනුසුතේසු ධම්මේසු කියන තැනකදී බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පෙර ජීවිතේ කර්මයකට ඔබවත්මාවත් ඉපදුනේ නැහැ. ඇහැ කන දිවනාසය ශරීරය කියන පෙනීම ඇති කරන්න පුළුවන් සිද්ධියක් හටගන්න තිබුණා. යමක් ඇහෙන්න පුළුවන් සිද්ධියක් තිබුණා. ඒ තුල අහන්නේක්ව ඇහෙන දෙයක් තිබුණා. ඒක අහන පුද්ගලෙක් හිටියේ නෑ. බලන පුද්ගලෙක් හිටියේ නෑ. පෙනෙනවා යමක්. කියන සිද්ධිය තිබුණා. ඔය සිද්ධියට කෙලෙස් ටික එකතු කරලා තමයි බලන්නේ මම පෙනෙන්නේ තව අය කියලා සිද්ධිය ඇදලා තියෙනවා. ආර්ය දර්ශනය කියන්නේ මේක. පෙනෙන හැම දෙයක කෙලෙස් ටිකක් එකතු කරලා තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන ලෝකයක් හදාගත්තා කියන එකයි. සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියන එකයි සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම හදාගන්න. තවටෙන් ගත්තොත් මේ රූප සත්‍ය පුද්ගල භාවයට පෙනෙනකම ඔබ හදාගන්න මම හදාගන්න. දැන් ඔබට පෙනෙන්නේ මටත් පෙනෙන්නේ කොහොමද? තව සත්‍ය පුද්ගලෙ ඉන්නවා කියලා. මේක ඔබේ මගේ කර්මයට විපාකයක්. ඒ කියන්නේ සමහර සත්වයෝ ඉන්නෝ මේ පෙරේතේ වගේ සත්තු ඉන්නවලු ගංගාවන් වල දැන් ජලයේ වතුර ගහගෙන යන ඕනට. එයාගේ කර්මයට පේන්නේ ඒක ලේසර වගේ. වතුර තියෙන තැනක ලේසර වගේ පේන්නේ එයාට. මොකද Tamanට පේන විදිහටයි Tamanට ඉඳින්න වෙන්නේ. දැන් Tamanට ලේසර වගේ පේනකොට බොන්න යන්න පුළුවන්ද? බැහැ. මොකද එයාගේ කර්මයට එයාට හැවෙනස් වෙලා. ඒ වගේ ඔබෙත් මගේ කර්මයට අපිට පේන්නේ දැන් ධාතුව පේන්නේ සතර මහා ධාතු පුද්ගලයෝ හැටියට. සත්‍යය හැටියට වට නැහැ. ඉතින් අපි ওই විදිහට සතුටුක් වෙනවා. මේ විදිහට පෙනෙනකම උප්පත්තියෙන් අපි අරගෙන ආවේ මේ විදිහට පෙනෙනකම අපි තණ්හා පාදාන කියන කෙලෙස් ටික තමයි හදාගන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍යයේ කෙටියෙන් ගත්තාම ලෝකය කියන එක තමන් තුළ කෙලෙස් ටිකක් යෙදීම නිසා ඉපදුන බව කෙලෙස් ටික නැති කළාම තණ්හා උපාදාන කියන කෙලෙස් නැති කළාම මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් කම වෙනවා. ওই ටික පහවහම එයා තණ්හා සත්ත්ව පුද්ගල භාවයට විදින ජරා මරණ දුකක් තියෙන මේ දුක හටගත්තේම තණ්හාව නිසා. මෙතනදී අපි ලොකු ආරම්භයක් කරනවා. දුකට හේතුව තණ්හා කියනකොට මේ අම්මල දාස්තලා කිව්ව හුදුරවල ඔක්කොම තියෙනවා. ඉතින් ඉන්න කෙනාට තණ්හා කරපු හින්දා දුක එනවා කියලා. නමුත් දර්ශනය වෙන්නේ මේ තණ්හාවෙන් අම්මා තාත්තා ගෙවල් වල නිර්මාණය කරනවා කියලා එන්නන්නේ. අම්මා තාත්තා කොහොමවත් ඉඳලා ඒකට තණ්හා කෙරුවා නෙමෙයි. තණ්හා උපාදාන කියන ගති ටිකත් එක්කමයි අම්මා තාත්තා නිර්මාණය වෙලා තියෙන්නේ. ලෝකෙ හැදුණු පැත්ත මේ පෙන්වන්නේ. ඒට මෙහා ඇහැට පෙනෙන රූපේ කියන තැනේ වේදනා සංඥා කියන තැනකින් ස්කන්ධ ටිකක් විතරක සත්‍ය පුද්ගලෙ පනවන්න බෑ. මේ දර්ශනය කියන්නේ තියෙන වස්තුවකට තණ්හා කරන එක සහ තණ්හාව නිසා වස්තුවක් උපදිනවා කියන සිද්ධිය ගත්තා. අපිට හිතෙන්නේ ටීවී එකේ සත්‍යයක් ඉන්නවා. ඒ ඉන්න සත්‍යයට තණ්හා කරපු නිසා අපිට දුක ඇවිල්ලා තියෙන්නේ කියලා. සත්‍යයක් ඉන්නවා. හැබැයි ඉන්න සත්‍යයට තණ්හා නොකළොත් හරි. වගේ දෙයකින් අපි හඳුනගන්න තියෙන්නේ. ටීවී එකේ සත්‍යයක් ඉන්නවා. පුද්ගලයෙක් ඉන්නවා. ඔය පුද්ගලයාට තණ්හා කළ නිසා අපිට දැන් දුක් විඳින්න කියලා. ඊට පස්සේ ඔය ඉන්න සත්‍යයට කොහොම හරි තණ්හා කෙරුවේ නැත්නම් අපිට දුක එන්නේ. ඒ රූපේ නැති වුණාට ඒ සත්‍යය මරණ දවසට දුක එන්නේ අපිට තණ්හාව නැතිකොට කියන එක අපි හඳුනගන්න තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ කියන්නේ ටීවී එකේ තියෙන රූපේ සත්‍ය කරපු කලේම තණ්හාවේ. එතකොට දුක එනවා. තණ්හාව නැති වෙනකොට සත්‍යකම නැති වෙනවා කියන තැනක. ඒක පංචීපෝධනස්කන්ධ දුක්ඛ. යද්දනිච්ඡන් තන් දුක්ඛ. අපේ ජීවිතයේ තියෙන අනිත්‍ය බවම දුක වෙන තැනක මිසක තණ්හාව නිසා දුක වෙන තැනක නෙමෙයි. මේක ලොකු වෙනසක්.
ඒ කියන්නේ බලන්න මේක මේ හරිද කියලා දැන් ටීවී එක ඇතුලේ සත්වෙක් ඉන්නවා. ඔය ඉන්න සත්වයාට තණ්හා කළොත් ඒ සත්වයා මරණ දවසට අපිට දුක එනවා. ඉන්න සත්වයාට තණ්හාව නැති වුණොත් සත්වයා මරණ දවසට දුක එන්නේ නැහැ. ඔතෙන් අපි හඳුනගන්න තියෙන්නේ. නමුත් ওই සිද්ධිය තුලම තියෙනවා නේද? ඒ රූපේ සත්‍ය කරපු කම හා නොකරන කම කියන සිද්ධාන්තය අපිට අතහැරලා කියලා සිද්ධිය. එතකොට මෝහය මේක ඇතුලේ කියන එක තියෙනව නේද? මම හැමදාම කතා කරන සිද්ධිය වෙනසක්. අපි දුකට හේතු තණ්හාව කියනකොට ගන්න යතනෙම. නමුත් ලෝකේ නිර්මාණය කරන පැත්තටයි තණ්හාව වේදෙන්නේ. ඒ කියන්නේ ටීවී එකේ සත්‍ය කියන එක හැදුවේ තණ්හාවේ. තණ්හාව උපාදාන කියන කෙලෙසේ. එතකොට දැන් එහෙම හැදුවාම මට තණ්හාව ඕනේ දුකෙන් රූපය අනිත්‍ය බවම දුකමට. ඒ මට රූපේ මෙහෙම කෙනෙක්ව හදලා දෙන්නම තණ්හාවෙන් නිසා. යද්දපිච්ඡන්ත දුක අනිත්‍ය බවම දුක. කියන තැනකින් තියෙන ආපෝමම තණ්හා කරන්න ඕනේ නැහැ. මම උපාදාන වශයෙන් ගත්ත ස්කන්ධ ටික විපරිණාම වීම දුකක් මිසක එකක් ගන්නෑ. මම තණ්හා කරන්න ඕනේ නැහැ. අමුතුයි. මොකද ඒ භූමිය හැදලා තියෙන තණ්හාව නිසා. තණ්හාව නැති වුණොත් දුක නැති වෙනවා කියලා කියන්නේ මෙහෙම භූමියක් හදන එකම නැති වෙනවා කියන එක. ඒ කියන්නේ පුද්ගලයේ හැටියට හදාගත්ත සිද්ධියම දුක. එතකොට තණ්හාව නැති වුණොත් පුද්ගල භාවයට හැදෙන එක නැති වෙනවා දුක නැති වෙනවා කියන තැන පැනවි මිසක අර සත්‍යයට තණ්හා කරන නිසා දුක වෙනවා සත්‍යයට තණ්හා කරනකොට දුක නැති වෙනවා කියන තැනකින් බලන්න එපා. එතකොට ඔබට සත්‍ය පුද්ගලයා ඉන්නවා. තණ්හාව නැති වෙච්ච නිසා දුක ඇති වෙනවා නැති වෙන හැබැයි ලෝකෙ තියෙනවා කියන තැනකින් ඔබ රැවටිලා මම ඉන්නවා. තව සත්‍ය පුද්ගලයා ඉන්නවා කියන තැනකින් ඔබ සංකතිය තුල රැඳිලා. ඔබට අසංකතකම ලැබෙන්නේ ලෝක නිරෝධය හම්බ වෙන්නේ. ලෝකයේ තියෙනවා ලෝකේ තණ්හාව නැති ඉන්නවා වගේ තැනක ඔක ප්‍රායෝගිකයි. තණ්හාව නැති වුණා ඇති බවට හම්බ වෙන කමම ඇති ප්‍රතිසන්දිතයද. මරණවසන්න මොහොතේ සමහර විට පිච්චෙන ගිනිදෙල්ලක් එන්නේ. ඔබ ඒක තණ්හා කරන්නේ ඒ විඥානෙට ඒ අරමුණ අතනරින්න බැරිඳ ඔබ අවිචිට යන්නේ. කවුරුත් අවිචිට යන්නේ කැමැත්තේ. අනේ මේ පිච්චෙන කමට මොන තරම් සතුටුද හොඳයිද කියලා කවුද යන්නේ? අන්තිම චුතුසුතුට හම්බ වෙන නිමිත්ත කටුකුණත් අතහැර ගන්න බෑ. එතනමයි. ඒක එහෙම දෙයකින් අපිට ප්‍රතිවන්දිත යන්නේ මිසක උපත්පත් බලාපොරොත්තු වෙන විදිහ කැමැත්ත කියන තරකින් නෙවෙයි. ඒ මන්ත්‍රවලපත් නොවි ඉන්නේ මම කියලා කිව්වේ. මේ කියන දේ නොතේරෙන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක. අපිට හිතෙන්නේ වටිනා දේවල් තියෙනවා. දෙමෝපිය සහෝදර ඥාති හිතේ නැත්නම් මිනිස්සු ඉන්නවා. ඉන්න අයට තණ්හා කළොත් ඕව නැති වෙන දවසට අපිට දුක එනවා. ඒ හින්දා පරිහරණය කරපළා මේව තණ්හාව නැතුව. කිත්තනක. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම් කෙලෙසයක නිසා මේ බව මේ මට්ටම මේ විදිහේ ඉපදුනේ. දැන් ඉපදුණු සිද්ධියම දුකයි. ඒක තිබුණත් දුකයි නැතත් දුකයි. නැති වුණා කියලා දුක නැති වෙන්නේ මේ රූපය තණ්හා කළ නිසායි දුක එන්නේ. මේ රූපේ තණ්හා කළාම ඕක නැති වෙනකොට දුක. එහෙනම් නැති වෙලා ඉවරුනහම දුක නැති වෙන්න ඕනේ. නමුත් අම්මා නරක තාත්තා නරක කියලා ඔබට නැති වෙලා තියෙන දුක. රූපේ තිබුණා රූපේ නැති වුණා කියලා දුක නැති වෙනවද? නැති වෙන්නේ. ස්කන්ධයක් තිබුණත් එකයි නැතත් එකයි. කෙලෙසකින් ලෝකේ නිර්මාණය කළ සිද්ධිය නැති වෙන්නේ. එතනයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඉතින් මම මේ කතා කරන ටික ගොඩාක් කැපුයි. හැබැයි ගොඩාක් වටිනවා. අනන්ත සංසාරේ අපි ආවේ ওই සිද්ධියන ගන්න කම හින්දා. මේ හැමදාම මම කියන සිද්ධියේ මම දන්නේ ඔයගොල්ලෝ තේරෙන්නේ මගේ අභියෝගයේ දක්න දර්ශනය තමයි ලෝකයේ ඇතිකම නැතිකම දුකේ ඇතිකම නැතිකම කියනකොට දුක තණ්හාව කොළොත් දුක ඇති වෙන තණ්හාව නොකොළොත් දුක නැති වෙනවා කියන තණ්හාවෙන් නොමිදුණු දුක් වූ ස්කන්ධ ටිකක් නැහැ. දැන් අපි හිතාගෙන තණ්හා නොකොළොත් මේ රූප ටික කැඩෙන විදිහ දවසට දුක නැහැ. මේ පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන එක තණ්හාව තිබුණත් නැත දුකම වෙන්නේ. ඔබට ඒක තණ්හාව නැහැ. දැන් ඔබ උපේක්ෂා සහගත වෙන්න පුළුවන්.
ඒත් ඔබට මනෝන ඔබ දුක්ඛ සත්‍යයක. ඒක බ්‍රහ්ම ලෝකෙ වෙන්න පුළුවන්. කෙලෙසේකින් නම් මේ බ්‍රහ්ම ලෝකෙ නිර්මාණය කළේ ඒකද පංච උපාදානස්කන්ධ දුක්ඛ කියන තරකින් බැලුවා මිසක ඒකද තණ්හාව නැති වෙන්න පුළුවන්. අසඤ්ඤතලේ තණ්හාව ඇති වෙන්න සිතවත් නැහැ. හැබැයි ඒ මට්ටම ඇති කලේ කෙලෙසකින් නිසා. ඒ මට්ටමේ අනිත්‍ය බව ඒ මට්ටමක තමන් රැඳිලා ඉන්න නොලබනකම දුක. කියන තරක. ඒ තණ්හාව නිසා ඇතිවෙච්ච දුකක් නෙමෙයි. තණ්හාවෙන් උපදුමුදේ නැති වෙන නිසා දුක. කියන තරක. ඒ නිසා ඔබට මට පෙනෙන මේ ලෝකයේ ඉපදුණු පැත්තට තබන්න මේ තණ්හාව. එතකොට මේ අපි ඉන්නේ දුක ඇතුලේ කියන උත්තරයක් එනවා. මේකෙන් තණ්හාව නැති කරලා බේරෙන්න පුළුවන් දුක් මේක ඇතුලේ නැහැ. කියන දර්ශනයක් වෙනවා. එතකොට අපි තේරුම් ගත්තාම මෙන්න මේ දර්ශනය. කෙටියෙන් ගත්තාම කෙටි කරලා මේ දර්ශනය දකින්න. මොකද්ද මේ දර්ශනය? උප්පත්ති වශයෙන් වෙන අපි කවුරුවත් මම කොහෙවත් ඉඳලා ආවේ නැහැ. මම කොහාටවත් යන්නේ නැහැ. උප්පත්ති වශයෙන් මේ එකම සත්‍යයක් පුද්ගලිකව කොහෙවත් ඉඳලා ආවත් කොහාටවත් යනව නෙවෙයි. ඇයි? පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් ටිකක් එකතු කරලා මම කියන දර්ශනේ මිත්‍යා දැක්ම සත්‍ය පුද්ගලික කියන දැක්ම දුක ඉපදුන හැටි දකින සුතවත් ආදී ශ්‍රාවකයා. පෙනෙන ආයතන ටිකට කෙලෙස් ටික නැති වුණාම තමන් කියන දර්ශනේ සත්‍ය පුද්ගලික කියන දර්ශනේ නැති වෙනවා කියලා දකින සුතවත් ආර්ය ශ්‍රාවකයා. සත්‍යයක් ඉන්නවා මම ඉන්නවා කියලා දෘෂ්ටි සහගතව ඇතුල් වෙන්නේ නැහැ මේ රූපෙට. එයා කොහේ හරි දැන් ආව කොහාටවත් යනවා කියලා පූර්වාපරයට දුවන්නේ නැහැ. එයා දන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥාන දර්ශනයක් විතරයි. ඒබඳු කියලා දන්නවා මේ දුක ගෙවගත හැකි. මේ මම හැටියට පෙන්න දුක් විඳින දුක ඒ මම පෙර ජීවිතයක ඉඳලා ආවනම් කොහාට හරි යන කෙනෙක්ම මේ භ්‍රමචර්යය විද්‍යමාන වෙන්නේ නැහැ. සීලයක පිළිපදලා සමාධි වල නුවණින් බලලා මේ දැන් ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න ඕනේ කියන දර්ශනයක් කියන්නේ. ඇයි මේ දුක මාව අරගෙන ඇවිල්ලා පෙර ජීවිතයක ඉඳලා මේ මම යනවා අනාගතයට නම් දැන් අජරණුර බවක් මට හම්බ වෙන්නේ නැහැ. මේ සත්පුත්තුල ප්‍රිය විප්‍රයෝග දුක්ඛ අප්‍රිය සංපයෝග දුක්ඛය මම පෙර ජීවිතේ ඉඳන් උරුමකාර කරගන්න ආවේ කොහාට යනවා මේ භ්‍රමචර්යය විද්‍යමාන වෙන්නේ මේ සිල් රැකීම හිස් මේ සමාධි වැඩිම හිස් ඇයි අපි මේ දුක අහකට ආපුවන්නේ නමුත් දැන් මේ කෙලෙසයකට මේ දුක යොදා ගන්න නිසා හදා ගන්න නිසා මේ කෙලෙසය අයින් කළොත් මේ දුක අයින් කරගන්න පුළුවන් නිසා ඔබේ මගේ භ්‍රමචර්යය සඵලයි විද්‍යමානයි සීලයක පිළිලා සමතකම තහන වඩන්නේ ස්කන්ධ ටික නුවණින් බලනවා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික යෙදෙන්නේ නැති වෙන්නේ. ඇයි? කෙලෙස් ටික නොයෙදුනොත් මේ ලෝකයෙන් මිදෙනවා. ලෝකේ නූපදිනවා කියලා දන්න නිසා. ලෝක නිරෝධය සඳහා ලෝකයේ කියන ජරා මරණ ධර්මතාවයේ ලෝකෝත්තරය කියලා කියන්නේ ලෝකෙ මෙතරයි කියන අජරා මරණ කියලා දන්න නිසා. ඒක කරන්න පුළුවන්කම තියෙන්නේ මට කෙනා දකින්න මට ලෝකයක් නැවිලා පේනවා මේ වැරද්දට. මේ වැරද්දයින් මේ ලෝකෙ මිදෙන්න පුළුවන් කියන දර්ශනය. ඔන්න ඔය ටික දැක්කොත් තමයි මේ ජීවිතය ඇත්ත නොවේ. එහෙම නැතු කොච්චර බණ ඇහුවත් ඕගලන්ට මේක සජීවී ඇත්තම සිද්ධිය. ඇත්තම සිද්ධියක බොරු කරනවා අපි මොකද්ද? ජරා දුකෙන් මිදෙන්න පුළුවන් කියලා දැනගෙන නැත්තම් දරුවෝ ඉන්නවා අම්මලා තාත්තලා ඉන්නවා මම ඉන්නවා ගෙවල් වාහන මේ සිද්ධිය ඇත්තමයි වෙලාවට. තියෙන එක ඇතුළේ අපි ඉන්නේ. චින්තනක වෙන කරන්නේ අපි ඊයේ කිව්වා වගේ. නමුත් මේ විදිහට සජීවී කරන නේද කෙලස් ටික. එච්චරයි. උතන තියෙන දෝෂේ කෙලස් ටිකකින් වෙන්නපු මේ සිද්ධිය කෙලස් ටිකකින් වෙන්නපු නිසා ඇත්ත කියලා නේද කියන එක දන්නේ නැති වුණොත් ඇත්තටම තියෙන කාර්යයකට බැඳෙන්නේ. ඇත්තටම තියෙන දේවල් වලට බැඳෙන්නේ. ඇත්තටම තියෙන සත්‍යයෙන් පුද්ගලයන්ට බැඳෙන්නේ. ඇත්තටම තියෙන තමන්ගේ ජීවිතේට බැඳෙන්නේ. ඒක හේතුයි ඒ අවිද්‍යාව ඒ කරන කර්ම හේතු ඒකාන්ත ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. ඉන්න සත්‍ය කෙරෙහි තණ්හාවෙන් ලැබෙන විඥානය ඒ සත්‍ය බවට යනවා. නමුත් ඔබ සසර නූපදින්න නම් අනිවාර්යයෙන්ම ලෝක නිරෝධය වෙන්නටම වෙනවා. ලෝකයේ තිබුණොත්
කර්මානුරූපෝ ඒ ලෝකෙට යන්නම වෙනවා. ඒ ලෝක නිරෝධය වෙන්න නම් මොකද කරන්න තියෙන්නේ? දර්ශනයක් තියෙන්න ඕනේ. ඇයි මේ බුදුරජාණන් වහන්සේ සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලපත පරමාර්ථ දර්ශනයෙන් පහසු කෙලෙස් කියන්නේ? ඇයි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන දුක්ඛ නිරෝධ ඥාන කියන්නේ? අපි දුකට උත්තර හොයන්න බාහිරට පයින් එපා කියන එකයි කියන්නේ. අනාර ප්‍රවේදයේ තේරුම ගන්න අපි හැමදාම අපේ කෙලෙස් වලටමයි ඉන්නේ. මොකද්ද කෙලෙස් ටික? අපි ඉන්න තැන. තණ්හාව නිසා දුක එනවා කියලා කියන දෙයකට තණ්හා වල දුක් විඳින මනසක් අපි සිහි කරගන්න. නමුත් මේක පුබ්බි අනුසුතේස ධම්මස මේ ජාතිය ඔබෙත් මගෙත් ඉපදීම ඔබෙත් මගෙත් හට ගැනීම බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අනිත් හැමෝට වඩා වෙනස් විදිහට කෙලෙස් ටික නිර්මාණය වෙනවා. ටීවී එක ඇතුලේ ජරා මරණ සත්‍ය පුද්ගලයෙක් ලෙඩ වෙලා මහලු වෙලා මැරෙන දුක් විඳනනම් මොනක් කියන පුරුෂයෙකුට ඒ සිතාන්තය ඇති. ඒ බඳු විදිහට ජරා මරණ දුක් විඳනනම් ඒ සත්‍ය පුද්ගල භාවයේ උපදවා ගන්න. සත්‍ය පුද්ගලයේ ඉපදීමක් නැතුව ජරා මරණ දුකක් නැහැ. ජාති නිසා ජරා මරණ සත්‍ය පුද්ගල භාවයේ ඉපදීම උනේ මොකක් නිසාද? පිළින් දෙවි කෙලෙස් ටිකක් ඉපදිච්ච එක විතරයි. එහෙම නැතු එකෙන් කිව්වේ නෑ ජාති කෙනෙකුට ඇත්තටම කෙනෙක් ඉපදීමයි කියන එක නෙමෙයි. කෙනෙක් තමන්ට කෙනෙක් ඉපදීම. මට ඉපදිලා රූප කෙනෙක් කියන එක. ඒ වගේ මට ඉපදිලා මේ සත්‍ය පුද්ගලයා කියලා. මේක නෙමෙයි ඇත්තම සිද්ධිය කියන්නේ මේ අපි නිවන් දකින්න උතුර තව බොරුවක් කරන එක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ දෙහෙන්න. ඔබට කෙනාගේ ඔය ඇස් දෙකට නෙමෙයිද මේ තවායේ ඉන්නවා කියලා පේන්නේ. පංචපාදන ස්කන්ධ ලෝකේ. එතකොට ඔබ අපි තේරුම් ගත්තේ නැත්තම් මට මෙහෙම වෙන්න සිද්ධිය ඇති උනේ කොහොමද කියලා. මම ඊට පස්සේ මේ ලෝකෙ ඇත්ත වෙනවා. ඇයි මටත් පේන සත්‍යය කියලා. පෙනෙන හැටි ඇති වෙච්ච හැටි ගන්න නැත්තම් මට හිතෙන්නේ ඉන්න නිසා තමයි පේන්නේ කියලා. නේද? මේ කතා කරන ටික ගොඩාක් වටින සිද්ධියක් මම කතා කරන්නේ. මම දන්නේ මේ ලෝකෙ කී දෙනෙක් මේ දැන කොළු තියාගෙන කතා කරනවද කියලා. හැම කෙනෙක්ම කතා කරන්න දුකට හේතුව තණ්හාවයි කියනකොට කැමැති වස්තුව විපරිණාම වෙනවා කියන තැනකින්. එතකොට විපරිණාම වුණත් තණ්හාව නැතුව දුක එන්නේ නැහැ කියන තැනකින්. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එහෙම දෙයක් නෙමෙයි. මේ ලෝකයේ උපදව දුක. ඔබෙත් මගෙත් ඉපදීමම දුක කියන තැනකින්. ඒ මට තණ්හා නොකොට ඔබට තණ්හා නොකොට හිතිය දුක නැති වෙනවා කියලා තැනකින් බේරෙන්න බෑ. තණ්හා කළත් නොකළත් ඔබේ ජීවිතයේ හට ගැනීම මගේ ජීවිතයේ හට ගැනීම ජරා මරණ දුක. ඔබ මුළු ජීවිතයේ ඇතිතාක්ම තණ්හා නොකළත් මේ රූපේ දිරණකමම ඔබේ දිරණකම වෙලා දැන්. තණ්හාව නිසා නෙමෙයි ඔබට මහලුකම එන්නේ. මහලුකමේ දුක එන්නේ තණ්හාව නිසා නෙමෙයි දිරණකම නිසා. ඔය රූපේ දැන් මම කියන දෙයක ඉන්න නිසා ඔබ තණ්හා කළත් නොකළත් රූපේ දිරණකොට ඔබ මහලු වෙලා. ඔබ තණ්හා නොකළත් ඔය රූපයේ ලෙඩ වෙනකොට ඔබ ලෙඩෙක් වෙලා. ලෙඩවීමම දුක ඔබට. මහලු වීමම දුක. ජරා මරණ දුක ඔබට. එතකොට ඒ ජරා මරණ දුක ඇති කෙරුවේ තණ්හාවෙන් ඔය කය තමන් කළා කියන ටික ඊට පස්සේ මේ වෙනස් වුණු කය නැති වුණු දුක නෙමෙයි දැන් මේ දුක් කය තිබීමම දුක දුක් කය නැති වෙනකොට දුක නෙමෙයි තණ්හාවෙන් හටගත්ත දේ නැති වෙනකොට දුක නෙමෙයි තණ්හාවෙන් හටගත්ත දේ තිබීමත් නැතිවීමත් දෙකම දුක අන්තිමට කියන සිද්ධියක් එන්නේ. හරි දැන් අපි ඒ ක්ෂණය ගැන නැවත කතා කළා. කෙටියෙන් ගත්තාම ඔගොල්ලෝ හොඳට දකින්න. එක දෙයක් S දෙක පාද ගන්න. ගොඩාක් බුද්ධිමත් වෙන්න. අවිද්‍යාව ඇතුළට ගිය ලෝකයක් තුල අවිද්‍යාවෙන් එළියට එන්න වෙරදරන්න. නිකමට ඔගොල්ලෝ වැඩට යද්දී ටිකට යනවා. දවස් ගණන් පෙන්නනවා. අපි වෙනදාට කියන්නට මේ මිනිස්සු මෙච්චර ඉන්නවා කියලා දැන් ඕගොල්ලෝ නිකමට හිතන්නේ. පිළින දෙයට කියන්නේ පිළින පැත්ත සත්පුද්ගල භාවීය විදිහට පෙන්නන කෙලෙසියෙදි නේද මේ පුද්ගලයා වගේ පේනව නේද කියලා හිතන්න බෑ.
ඒ පුද්ගලිය කියලා ගත්ත වෙනුවට ඒ වස්තු මට පුද්ගලිය හැටියට පේනවා. මේක තමන්ගේ දෝෂේ. මේක කියන දික්ටි විපල්ලාසය. එතකොට කවදාවත් මෙහෙම කාලයක් යනකොට ඒ සත්‍යයෝමයි කියලා බැස ගන්නෑ. කාලයක් යනකොට ලොකු වෙනසක් යාට තේරෙනවා. ඒ පුද්ගලෙක්මයි කියන එක ඒ රූපේ පුද්ගලෙක් කියලා මට පේනවා. ওই දර්ශනයෙන් ඔබේ ජීවිතේ ඒකාන්තයෙන් අචරාමර බවට ගේනවා. අතිශය වටිනා වස්තු පිළිනකොට ඒක වටිනවා කියනකොට ඔබට නෝනක් වෙනවා. ඒ වස්තු වටිනවා කියලා මට දැනෙනවා. ඔබ ඒකාන්තයෙන් අත්තරන් කියලා මේ ඇලෙනකම මිදෙනවා. අද ඔබ දකින්නේ ඒ වස්තුව දකිනකොට මනසේ මෙච්චර ගතියක් මගේ කියලා නේද? Taman තුල කෙලෙසේ මෙච්චර බලයි කියන එක අහු වෙනවා. මොකද ඒක රත්තරන්ම වෙලා වටිනවා වෙලා. නමුත් ඔබ දැක්කොත් යම් දවසක ලෝකයේ ඇති කරන හේතුව මේ හේතුව නිසායි මේ කණ්ණාඩියේ පාටයි මේ සුදු පාටයි මේ කණ්ණාඩිය දාගෙන ඔබ බැලුවා නිල් පාට. ඔබ හිතුවේ අනේ මෙච්චර කල් මේ පීරිසිය නිල් පාට නේද කියලා. නමුත් ඔබ දැක්කොත් මම දාගෙන හිටපු කණ්ණාඩියේ පාට නේද මේ කියලා ඔබ නිල් පාට අයින් කරන්න නිල් පාටට කැමති වෙන්න අකමැති වෙන්න යන්නේ නැහැ මෙහෙට. ඔබ දන්නවා ඔබේ කණ්ණාඩියේ පාට කියලා. ඔබ දන්නවා නිල් පාට ඕන නම් කණ්ණාඩිය දාගෙන ඉන්නවා. නිල් පාට බලන කණ්ණාඩිය ගලවනවා එච්චර. මේ නිල් පාටක් දන්නවා නිල් පාට ඇති වෙච්ච හැටි දන්නවා නැති වෙන හැටි දන්නවා. ඒ වගේම සත්පුද්ගල භාවයෙන් දුකක් දන්නවා. ඒ සත්පුද්ගල භාවයෙන් දුක ඇති වෙන හැටි දන්නවා ඔබ. තණ්හා උපාදාන කියලා කෙලෙස් ඉදරුන් මේ සත්පුද්ගල දුක ඇති වෙනවා කියලා දන්නවා. ඔන්න කන්නඩිය ගලවන්න දන්නවා. සත්පුද්ගල භාවයෙන් යුක්ත මේ කෙලෙස් නැති මේ රූපේ පේන්නේ නැහැ කියලා දන්නවා. එහෙනම් මේ දුක එපා හින්දා ආර්ය ශ්‍රාංග මාර්ගයේ වඩන සීලයක පිටලා සමාධි වඩන කන්නඩිය ගලවන්න. මේ මිත්‍යා දෘෂ්ටි වේවා ගන්න. යම් කෙනෙක් මේක නිල් පාටමයි කියලා දැක්කොත් මේ නිල් පාට කවුද දන්නේ මෙතෙන්ට දැම්මේ කොහින්දද දන්නේ මේ නිල් පාට ගෙනාවේ කියලා එහාට මෙහාට යන්නේ නැති වෙන්නේ යනවා. නමුත් මේ මගේ කන්නඩියේ පාටයි කියලා දැක්කොත් නිල් පාට ඔබට මේ නිල් පාට කවුද ගෙනාවේ කොහොම ගේන්නේ නැද්ද කියලා එහාට මෙහාට යනවද? යන්න සුදුසුද? නැහැ. ඒකම මේ නිල් පාට වගේ මේ සත්‍ය කියලා දැක්කොත් කොහෙන්ද එන්නේද සත්‍ය? කොහාට යන්නේද? මොන විදිහට එහාට මෙහාට දුවනවා. යම් වෙලාවක කන්නඩියේ පාට උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති මේ විපාක ටිකට කෙලෙස් ටික ඉදිරි හින්දා බුද්ධිලේ වෙන්න පේනවා කියලා ඔබ දැක්කොත් ඔබ දන්නා මේ කන්නඩියේ පාට නම් රූපී උපාදානේ රහසු වෙලා උපාදාන වලින් ආරම්භ දැන් ඔබ යයිද පූර්ව පරාන්තයට යන්නේ ඔබ දන්නවා මේ තණ්හා උපාදානේ නැති වුණොත් භවයේ නැහැ ජාති ජරා මරණ නැහැ. ඊට පස්සේ භ්‍රමචර්ය සීලයක පිළිලා සමතකම තහනක හිත වඩවඩ ස්කන්ධ ධාතු ආයතන ටික මොනින් බලන මොකටද? උපාදානය කියන්නේ. ඇයි උපාදාන දුරුවම භවයේ ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. කියලා දන්නේ නැහැ. ඉතින් ඕක තියෙන්නේ මේ කන්නාඩියේ කතාව වගේ. ඔබට මුළු සමර්ථයක්ම ලෝකෙම එක හිතකට විදර්ශනා ඥානට ගත්ත හැකි. මේ සත්‍යය කියලා මෙහෙම පේනකොට ඔබ දන්නවා මට පේනවා අපි මෙච්චර කාලෙ ඇත්තටම සත්‍යය මෙච්චර ඊට පස්සේ දැක්කොත් එක එක සත්‍යයට එක එක ගති දැන් අපිට පේනවා කොහොමද තව සත්‍යය කියලා පේනවා සාධාරණ නැද්ද බලන්න ඕගොල්ලන්ට පේනවා මේ රූපේ ගත්තා කෙනෙක් කියලා පේනවා කෙනෙක් කියලා පේන්නේ කෙනෙක් ඉන්න හින්දාම නෙවෙයි කෙනෙක් කියන ගතිය මොනසේද ඉතින් මෙන්න මේ වගේ මෙන්න මේ දර්ශනය ඔබත් මාත් නොදන්නා කම නිසා සසර පුරමනේ මෙච්චරයි කියලා කියන්නේ බෑ. අවිද්‍යාව යුක්ත ලෝකෙට මේක කොච්චර කිව්වත් තේරෙන්නේ නැහැ. ඔක්කොම Taman ඉන්න තැනම දකිනවා. මුළු ජීවිතයකට වඩා වටිනා මේ දර්ශනය. මේ දර්ශනය නැතුව කෙලෙසිය ඇත්ත දෙවිච්ච ලෝකෙක චක්‍රවර්ති රජුලා තියෙනවා අපි. ඒ තනිත්‍යය අපිට උපදින මේ ලෝකේ සංකතය කෙලෙසියකින් හදලා තියෙන මේ වටිනා වස්තු කෙලෙසියකින් හදලා තියෙන උපවස්මාව එතකොට මේ ඇත්ත නොදැක්කොත් ඔබට මේ කෙලෙසියෙන් හටගත්ත ප්‍රතිඵලය ඇත්ත නොවේ මේ gedharama කියන තැන දැක්කොත් තණ්හාව නැති කරන්න බෑ ප්‍රතිසන්දිට යන්නේක නැති කරන්න බෑ ඒක ඇත්තම අවිද්‍යාව වේදුනොත් කුසල අකුසල කර්ම වෙන එක නවත්තන්න බෑ.
පුඤ්ඤාභි අපුඤ්ඤාභි අනිත්‍ය කියන්නේ මේ සත්‍යයක් වුණොත් ඉන්න සත්‍යයට කැමති වෙනවක හෝ අකමැති වෙන එක නවත්තන්න බෑ. නමුත් යම් වෙලාවක අවිද්‍යාව නිරෝධ සංකාර නිරෝධ සත්‍ය පුද්ගලකම දුක්ඛේ ඥාන දුක්ඛ සමුදය ඥාන කියන තැනින් තමයි අවිද්‍යාව දුර වෙන්නේ. මේ සත්‍ය පුද්ගල ධර්මයට පේනවා පේන්න කැමැති උනේ මෙහෙම නේද මේ විදිහ නැතිවත් කියලා දැක්කොත් මේ සත්‍ය පුද්ගල භාවයට හිතන හිතින් කිං කරනවා කියන්නේ අතුරුදහන් තේමනවා කියන්නේ. එතකොට වෙන මේ චතුරාර්ය සත්‍ය අවබෝධය ඇරෙන්න වෙන විදිහට තැනක් නැහැ. ඉතින් මේක කොච්චර කිව්වත් එකම දැනක මම දන්නේ කී දෙනෙකුට තේරෙයිද කියලා. මේ කතා කරන දේක තියෙන වටිනාකම කෙලෙස් සහගත මානසිකට ඒ තරම් වටිනාකමක් නැහැ කෙලෙස් නිවෙන්න. ඉතින් අනවරාග්තු සංසාරේ අපි මේ වගේ දර්ශන ඉගෙන ගන්න නැහැ. හුරු පුරුදු කළා නැහැ අහලා නැහැ. මේ ජීවිතෙත් අපි බණ දහම් කියලා අහලා තියෙන්නේ මොනවා හරි දෙයක්. අපේ ජීවිතේ අපි අද වැටලා ඉන්න දේ බුදුරජාණන් වහන්සේ පෙන්වන්නට වැඩි. මේ ඔබේ මගේ මේ ජීවිතේ පුදුම තැන පෙන්වන්න බුදුරජාණන් වහන්සේ වැඩි. මේ ලෝකේ මේ ප්‍රශ්නේ නිදහස් වෙන්න. ඉතින් අහුලත් මතක් කරගන්න තියෙන්නේ මම මේ ටික පෙන්වුවට කල්යාණ මිත්‍රයන් සත්‍යර්ම ශ්‍රවණකින් ටිකෙන් මෙහෙම සිද්ධිය කියලා අහගන්න ඕගලන්ට පුළුවන්. දැන් ඕගොල්ලෝ පරිශ්‍රණය කරලා බලන්න ඇත්තද මේක කියලා. ඒ පරිශ්‍රණය තමයි යෝනිසෝමනසිකාරය කියන්නේ. එතකොට ඒකද සාරූප්‍ය ඒක නුවණින් ඇත්තට මේක වෙනවද නැද්ද කියලා හිතන ගම. ඒ හිතන එකට උපකාර වෙනස කායික මානසික සංවරයක් පත්ත ගන්න. ඒ කාන්තෙන් ඒක ඇත්තනම් ඕගලන්ට වෙන මේක ඇත්තයි. කියන එක මේ දුක කියන එක තණ්හාව නිසා ඇති වෙච්ච එක. තණ්හාව නැතිකොට දුක නැති වෙනවා. මෙන්න මේ විදිහට කරලා තණ්හාව දෝල දුක නිරුද්ධ කරන්න පුළුවන් කියලා දර්ශනය ඔයගොල්ලන්ට පහදන්නේ. ඒක වින දිට්ඨි සම්පන්නයි. සෝවා මොන ප්‍රධාන ලක්ෂණයක් තියෙයි. සක්කාය දිට්ඨිය නැහැ මේ පුත් සත්‍යය කියලා. ඒ මොන විචිකිච්ඡාන්නේ සත්‍යය කොහෙන්ද දාව කොහොමද දන්නේ කියන ටික නැහැ තමන්ට. හොඳටම මන්නේ නැහැ. තමන් සෝවාන්ද කියන එක තමන්ටම මන්නේ නැහැ. මෙහෙන් දර්ශනයක් තියෙනවා මෙහෙන් දෘෂ්ටියයි කංකයි සැපදෙන්නේ. සෝවාන් නැති කෙනාට දර්ශනයක් නැහැ සත්‍ය කියලා හිතන්න පුළුවන් සැපදෙනවා ඒකට විචිකිච්ඡා කංකා තියෙනවා. එච්චර. අපි ආයේ ධ්‍යාන ලැබුවත් ධ්‍යාන නොලැබුවත් මේ දර්ශනය නැත්තම් ධ්‍යානයක් ලැබුවා චිත්ත සමාධියක් ලැබුවා කියලා ඒක ආර්ය වෙන්නේ මේ දර්ශනයක් නැතිනම්. අපි සමහර විටක අපි හිතාගන්නේ සමහර විටක චිත්ත සමාධියක් ඇති වුණොත් මේ දුක්ඛ ලෝකේ මොහතකට මිදලා ඉන්න තැනක් ආවොත් ආයක ධානයක් දුක පේන්නේ දැන් ශ්‍රේෂ්ඨ දන් විලා ආර්ය දර්ශනයකට ඇවිල්ලා කියනවා. නමුත් එහෙම ලේසියකට ආර්ය වෙන්නේ මේ වගේ දර්ශනයක් නැතිකම නේද? මම මතක ඉරිකලා මේ කියලා දෙනදී භාවනාවෙන් බහැර දෙයක් කියලා දකින්න එපා. බණ ඇහිම භාවනාව ඥානිසංසය. යමක් නොදැන කරන එකට වඩා නොකරනව නමුත් දැනගෙන කියන දේ වටිනවා. ඒ හින්දා මේ දර්ශනය හැම දෙයකට වඩා වටින හින්දායි ඔයගොල්ලෝ ප්‍රායෝගික භාවනාව කියන එකකට එකක් මොකද මේ ටික පැහැදිලි කරලා දෙන්න ඕනේ. නැත්නම් ඔයගොල්ලෝ චිත්ත භාවනාව කරසොත් භාවනාවක් කරලා කියලා දෙනවා. නමුත් මේ ටික දැනගත යුතුමයි අපි මේ කරන්නේ කොටද කියන එක. මේ දුකෙන් නිදහස් වෙන්න නම් ඒ දුක මොකක්ද කියන එක ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. දුකට හේතුව දැනගෙන ඉන්න ඕනේ. හේතුව නැතිකොට දුක නැති වෙනවා කියලා දැනගෙන හිතියෝ තමයි ඔයගොල්ලෝ ප්‍රතිපදාව හම්බ වෙන්නේ. එහෙම නැතුව තියෙනවා නම් මේ දුක තියෙන දුක නැති කරන්න බෑ ඔයගොල්ලන්ට ප්‍රතිපදාවක් වඩලා. අම්මා තාත්තා දුව පුතා රංගදී මුතුමෙනෙක් තියෙනවා නම් ඔය දුකේ ඉන්නේ ඒක අනිත්‍ය වෙන නිසා නම් Tamanට ඕන වෙලාවට දුක නැති වෙන්න බෑ. ඒක අනිත්‍ය නොවී තිනකන්
තමන්ට දුක නැතුව ඉන්න පුළුවන්. අනිත් කෙනෙක් වල දුක එනවා. තමන් දන්නේ හෝ නොදන්නේ නැතුව දුක ගෙනත් එන්නේ. තමන්ට ඕන වෙලාවට දුක නිදහස් වෙලා ඉන්න බෑ. නමුත් මේ දුකට හේතුව තමන් තුළ තියෙන නිසා හේතු නැති කලම දුක තමන්ට නැති වෙන නිසා භ්‍රමචර්යය වඩලා තමන්ට දුක නැති කරන්න පුළුවන්. කියන තැනක් තියෙන්නේ ඒ ටික හින්දා දුක නැති කරන ප්‍රතිපදාව භාවනාව. ඒක කියන්නේ ඉස්සෙල්ලා දුක ඇතිවම නැතිවම කියලා දෙන්න උනා මට. ඒක මම කිව්වේ අද මේ ටික මම කියලා දෙන්න කියලා. මේ ටික තමයි අපේ ජීවිතේ හදවත හරේ චතුරාර්ය සත්‍යය. ওই ටික නොදන්නා කම නිසා සසර මේකට ඔබත් මා දිවි සැරිසෙදී කියන එකත් මතක තබා. ඊට පස්සේ ධ්‍යාන මේ වගේ චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න නැතුව දුක් නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව මේ කියන එක දන්නේ නැතුව අපි සමාධියක් වැඩුවා කියලා ආර්ය වෙන්නේ නැහැ. ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියලා ධ්‍යාන තියෙනවා. මේ ධ්‍යාන ඔක්කොම ආර්ය ධ්‍යාන වෙන්නේ. මේවා ලෞකික ධ්‍යාන. ලෞකික ධ්‍යාන තවත් නොදන්න ක්‍රමයකට පංචම ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියලා මේක න්‍යාය දෙක කොටක් තියෙනවා. මේ චතුර්ථ ධ්‍යානයේම අවිතක්ක විචාර මත්තං, අවිතක්ක අවිචාර, විතක්ක විචාර, අවිතක්ක විචාර මත්තං, අවිතක්ක අවිචාර කියන ප්‍රභේදයකට කඩලා ධ්‍යානාංග පහක් කරලා වෙන සිද්ධියකුත් තියෙනවා. මේ කුමන ධ්‍යානයක් ලැබුවා මේ ධ්‍යානය රූපපත්‍ය මග්ගභාවිත රූප ප්‍රඥ ලෝකයේ උදෙසා මගවඩන ඒවා ආර්ය නෑ. යම් කිසි කෙනෙක් මේ දුක ඇතිවීම නැතිවීම නැති කරන මගකින් චතුරාර්ය සත්‍ය දැනගෙන මේ ධර්මතාවයේ දකින තැනටම සඳහා සීලයක පිළිපදලා ධ්‍යානාංගයක් වඩයින අන්නේ ධ්‍යානෙට කියන මොකක්ද ලෝකෝත්තර ධ්‍යාන භාවයේ නියමිතං අපචේකාමෙන් දිට්ඨිගතානම් පහනාය නෛර්යානිකෝ දෘෂ්ටිගේ ප්‍රහාණය පිණිස ලෝකෝත්තර ධ්‍යාන භාවයේදී ලෝකෝත්තර ධ්‍යානෙ වඩා දෙක වෙනම එකක්. ඒකට මේ කවුරුත් කියපු පමණකින් සමාධි වුණා කියලා ලෝකෝත්තර ධ්‍යානයක් වෙන්නේ නැහැ. ඒක මොකද දිට්ඨිගතානම් පහනාය දෘෂ්ටි දුරු වීම සඳහා. කල්යාණ මිත්‍රයන් සද්ධර්ම ශ්‍රවණයෙන් අහලා තියෙනවා. අහපු දේ පේන්නේ. ඒ දාවර්ණීය ධර්ම දුරු කරනවා. ධ්‍යානාංග වඩනවා. අන්න ඒකට කියනවා ලෝකෝත්තර ධ්‍යානය කියලා. එහෙම නැතුව මේ දුක ඇතිවීම නැතිවීම කියලා දන්නේ නැහැ. ලෝකේ ඇත්තම වෙලා ඇත්ත වෙච්ච දුකින් මිදී ගන්න ධ්‍යාන වඩනකොට ඒකම ඒ ධ්‍යානෙම දිට්ඨි සාගතයි. ඒ දුක තියෙන දුකෙන් පලා යන්නයි මේ කරලා මම කිය මේමින් ඔළුව ගන්නවා කියලා හිතන්නේ. මේ කිසි වෙලාවක මෙයා දුක නැති කරන්න නෙමෙයි මේ ප්‍රතිපදාව කරන්නේ. දුක ඇති කරපු හේතුව අයින් කරගන්න. මේ හේතුව නැති වුණොත් දුක නැති වෙනවා කියලා දන්න හින්දා දුකෙන් පැනලා යන්නේ. දැන් දුක ඇත්ත කියලා දුක නැති කරන්න ගන්නකොටම එයා දන්නවා මේ හේතුව නිසා දුක ඇති වෙන්නේ. හේතුව නැතිව දුක නැති වෙනවා කියන දර්ශනය අතහැරලා යාට. මම ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා. අනේ මේ දුක මම කොහොමද දුක නැති කරන්නේ කියනොත් දුක ඇත්ත වෙලා ඒකට උත්තර හොයනවා මේ. ඒ කියන්නේ දුක එනෝ රේල් පාර පයින්නෝ එකයි. දුක නැති කරන්න යන එකයි සමාන වෙනවා. දුකේ කලකිරලා දුකෙන් මිදෙන්න කෙනෙක් රේල් පාරට පයින්නවා, කෙනෙක් වහගනවා, කෙනෙක් බැල්ලවල දාගන්නවා, කෙනෙක් මොකද කරන්නේ? දුක නැති කරන්න වෙන ක්‍රමයක් හොයනවා. දෙන්නටම දුක ඇත්ත වෙලා. ආර්ය ශ්‍රාවකය හැමෝම දුකේ පීඩිතලා ලැජ්ජිත වෙලා දුකට හේතුව මොකක්ද? හේතුව මේ තණ්හා උපාදානයි. ඒක ඇතුලේ මොකද්ද? මේ ස්කන්ධ ටික. මේ දුක නැති වෙන තණ්හා උපාදානය නැති කළොත්. එහෙනම් මම සීලයක පිළිලා සමාධි වල තණ්හාව හොයදෙන්න ඕනේ කියලා දුක ආපු හැටි බලලා දුක නැති කරන කහදගම මිසක දුකට උත්තර හපයන්නේ. ඔබට ඒක මතක තබන්න. දුකෙන් බේරලා යන්න යක්කස කෙනෙක් කටයුතු කරද්දිම තියෙන දුක යන දුක සම්පයන්න. ඔබ ධ්‍යානයකට පත් වෙන්න හදන්නේ මොකටද? දුක දන්නේ නැති හින්දා. දුක ඇතිවෙච්ච නැතිවෙච්ච හැටි දන්නේ නැති හින්දා ධ්‍යානයකට පත් වෙන ලෝකෙන් මිදෙන්න හදනවා. දරු මල්ලන්ගේ කරදර හින්දා ඒකෙන් මිදෙන්න කොච්චර බයයි. ඉතින් එයයි දුකේ කරදර පීඩා විඳලා ඒකෙන් මිදෙන්න ධ්‍යානට පයින් එකයි අතර වෙනසක් තියෙනවද? දෙකම අනාරේ පරිශ්‍රණය. ආරේ පරිශ්‍රණයට වඩා වෙනස්. කොහොම පෙන්නලා තියෙනවද දුක නැති කරන්න ඒක ඇත්ත කරන ප්‍රතිඋත්තර හොයන්න කියලා. ධ්‍යාන ලබන්න කියලා.
මම මේ කියන දේ සහේතුක නැද්ද බලන්න පෙළ දහමට එකඟ නැද්ද කියලා බලන්න. අපි මේ කියන එක මිත්‍යාව බොරුවයි මේකයි අරකයි හරි කියන නමුත් සහේතුකව සාධාරණව බලන්න ප්‍රායෝගිකව ඇත්තට නැතිද කියන එක. ඔබට ඔබේ දුක ඇත්ත වෙලා මිසක උත්තර හොයද්දී ඔබ දුකට අපි හේතුව හම්බ වෙන්නේ නැහැ. දුක නැති කිරීම බුදුරජාණන් වහන්සේ ප්‍රමාණවල තියෙන දුක ඇති කරපු හේතුව නැති කිරීම මිසක දුක ඇත්ත වෙලා උත්තර හොයලා නෙමෙයි. නේ ඊගොල්ලෝ මතකන් මෙතන මේ ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රථම ධානයේ අංග ටික විස්තර කරන්න කියලා. ඇත්තටම ප්‍රථම ධානය කියන එකට අපි උත්සාහවත් වෙන්න ඕනේ. මේ යාරේ දර්ශනයේදී ඔබ දුක ඇතිවීම නැතිවීම කියන ටික දැකලා දුක නිරෝධ ගාමනකට දුක නැති කරන්න පුළුවන් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් කියලා සීල සමාධි ප්‍රඥා කියන එක හඳුනන සීලයක පිළිතුලා සමතකම තහනක වඩමින් නෝනින් බලනකොට කෙලෙස් අනුභවව ගෙවෙනකොට ඔබ තුල ඇති වෙන ධර්මයක් මේක දැනගෙන සමවදින්න පුළුවන් එකක් නෙමෙයි. මෙහෙම කරන්න ඔබට විවිච්ඡේව කාමයේ මේ කාමයේ අතහැර ඇත්තම වෙන බඩු මුට්ටු දේවල් තුල ඇත්තම වෙච්ච එක අතහැරෙනවා. ඒක ඇත්ත කරලා පෙන්නන මිසක ඒක ඇත්තයි කියන එක අතහැරෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලී. ඒක අතහැරලා කාමච්ඡන්ද ව්‍යාපාද උද්දච්ච කුච්ච විචිකිච්ඡා කියන නීවරණ අතහැරෙනවා. ගෙවල් දොරල් කියන හින්දාම ඇත්ත වෙලා කාමච්ඡන්ද හේතුනේ. ඒක බොරු වෙන්න ඒ වර්ගයේ තියෙන කාම වස්තුන්ට කැමති කාම. ඒක ඇත්ත වෙලා වෙන ගැටීම ටික අදිනවා. යම් දවසක තමන් කෙරෙහි නොදකින්නවා මේ ඥාන දර්ශන හුත්තට මොහ කිව්වහම කාම වස්තු දකින්නේ නැහැ. බාහිර. එතකොට ඇයි තමන්ට දර්ශනයක් දෙන ලෝකේ ඉදුම හැටි හොඳට පේනවා. මිසක ඉපදලා තියෙන ලෝකයක් දකින්නේ එදාට කාමයන්ගෙන් වෙන් වෙලා තමන්ගේ මනස. එයා දන්නවා මේ කෙලෙස්සේ තමන් තුළ යොදාගත්ත බව නොදන්න නිසා ලෝකයා කාමයේ හදාගන්නව නේද කියලා දන්නවා. මේ කෙලෙස්සේ නොයුනම කාම ලෝකෙ හිටින්නේ නැහැ කියන එකක් දන්නවා. දැකලා එයා කාම ලෝකයෙන් අයින් වෙනවා. එයාට ඇත්තටම මේ රූපේ ස්පර්ශ වුණා ධාතු මාත්‍රයක් ස්පර්ශ වුණා කියන නුවණ මෙලොවදින කෝප්පය ඇල්ලුවා කියන හැඟීම එයාට නැහැ. කෝප්පය ඇල්ලුවා කියලා උනම් හිතයි සිහි කළ හැකි. ඒක මේ ස්පර්ශයේ සිද්ධිය සම්බන්ධ නැහැ කියන දැනකට එනකම් හිතන්න ඕනේ. ඒ දැනට එනකම් ගේනවා. මේ දර්ශනය. ගෙනල්ලා කාමයන්ගෙන් අකුසල ධර්මයන්ගෙන් වෙන වෙච්ච තමන්ගේ මනස දකිනවා. ඒ නිසා තමන් තුළ දැන් ඇති විවේකී දකිනවා. ඉස්සර ගෙවල් දුව දරුවෝ යාන වාහන හින්දා හදන්න රකින්න වැඩි දුරු කරන්න තිබුණු වෙහෙසක්. දැන් ඒව නැතිකමෙන් තමන් තුළ ඇති විවේකයක් දකිනකොට ඒ නිසාම ප්‍රීතිය ලැබෙව වෙනවා. විවිච්ඡේව කාමයේ විවිච්ඡේව අකුසලයේ ධම්මේ. හැබැයි තාම විතක්ක සහිත විචාර සහිත අරමුණු හිතන්න පුළුවන් හිතෙන් හිතපු අරමුණ හැසිරෙන්න පුළුවන්. නමුත් කාමයෙන් අකුසල ධර්මයෙන් වෙන වෙලා විතක්ක සහිතයි විචාර සහිතයි ප්‍රීතියක් හා සැපේකුත් තියෙනවා. ඒ ප්‍රීතිය සැපේ තියෙන්නේ කාමයන්ගෙන් අකුසලයෙන් වෙන්වීම නිසා ආපු විවේකයේ තමන් කරේ ගන්න නිසා. එහෙම නැත්නම් මේ කාමයන්ගෙන් අකුසල ධර්මයෙන් යුක්තයි මොහොතකට හැගෙවිච්ච නිසා එන්නේ. අන්නේ ප්‍රථම ධානය කියන එක තමන් තුළ. එතකොට මේ ප්‍රථම ධානයක ප්‍රධාන ලක්ෂණය තමන්ගේ මනස රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන බාහිර ආයතන පහට නැඹුරු වෙලාම නැහැ. නැඹුරු වෙන්නෙම නැහැ. ධානලාභී කියන සමවැදී වෙනකොට නැගිටට පස්සේ නැහැ. නැගිටලා හෝ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බේට නැමිලා මනස පවතින තා ධානයේ පවතින්නේ. එහෙනම් මේ ධානයේ බිඳෙනවා. ධානය කියන එක එහෙම සමවැදුනහම බිඳෙන එකක් නෙමෙයි. ඔගොල්ලෝ දැකලා ඇති, අහලා ඇති දේවදත්ත තහමුදුරෝ ධ්‍යානයේ සමවැද ධ්‍යාන බලයෙන් තමයි එක විද්‍යාමාවගෙන් ගිහලා අජාසත් කුමාරයව රවට්ට ගත්තේ. ධ්‍යානයේ එහෙම විදුණා ගෙර්දි හිටින්නේ නැහැ. එහෙම ධ්‍යානයේ කියන එක මේ සමවැදිනකොට විතරක් තියෙන එකක් නෙමෙයි. ධ්‍යානයේ තියෙනවා ආවර්ජන සමාපජන උත්ථාන අධිඨාන පච්චවේකරණ කියලා. ඒක නැගිටින්න පුළුවන්කමකුත් තියෙනවා. ඕන තරම් සමවදින්න පුළුවන්කමකුත් තියෙනවා. නැගිටිනවා කියලා කියන්නේ ඒකෙන් ගනුදෙනු කරන්න කටයුතු කරන්න පුළුවන් හේතිය නොපුරුණු ධ්‍යාන කාලක්‍රියා කළා කියන ධ්‍යානෙ පිළිහිලා නෑ.
ආයතන ටික පරිහරණය කරද්දී කලුරේ කළත් උපදින බ්‍රහ්ම ලෝකේ. ඒකෙදි ඒ ප්‍රීති සැපය ඔබට මාත් හිතන විදිහට මේ හිතට හිතාගෙන චූටි සැපයක් නෙමෙයි. ඒ ප්‍රීතිය සැපය මේ මුළු කයම නොතෙමුණු තැනක් නෑ. ඒක විතරකටපත් වෙනවා. මේ ඔය ටිකම දුක ඇතිවීම ඒ හේතුව නැතිකොට දුක නැති කරන්න පුළුවන් කියන අවබෝධයෙන් යුක්ත ප්‍රතිපදාවට ගිහිල්ලා හම්බ වෙන තැනක් තියෙන හම්බ නොවන තැනක් තියෙන. ඔය හතරම නැතුව කොමන හෝ කමඨහනක් විතරක් වඩලා දුක යට වෙලා අවිද්‍යාව හැඟවිලා නැති කළා නැහැ. අවිද්‍යාව අනුසය තියෙද්දි ඕව දන්නේ නැතුව නමුත් හිත විතරක් අරමුණකට එක අරමුණක විතර සීමා කරලා ওই gati ටික තමයි තුල උපදවා ගන්න පුළුවන්. නමුත් ඒ වුණා කියලා ආර්ය ධ්‍යානයක් කියන්නේ. ඔකට මම උදාහරණයක් කියන්නේ මහා පරිනිර්වාණ සූත්‍රය. තියෙනවා බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාන්න විශාලමානවර කුසනාරාවට යනකොට අතරමඟදී හම්බෙන පුක්කුස මල්ල කියලා පරිපාලකයෙක්. මේ පුක්කුස මල්ල කියන්නේ උද්දකරාම පුත්‍රයන්ගේ ශ්‍රාවකයෙක්. මෙයා උද්දකපාවම පුත්‍රයන්ගේ ශ්‍රාවකයෙක් හේතුව මොකද කියලා දන්නවද? උද්දකරාම පුත්‍රයන් එක්තරා දවසක ගංගාවක අයිනේ ඉඳගෙන සමාපත්තියේ ඉන්නකොට එතන යනවා කරත්ත 500ක්. කරත්ත 500ක් යනකොට ගියාට පස්සේ ඉවුරේ මඩයි දූවිලි ඔක්කොම වැදිලා දැන් එතෙන්ට එනවා තව එක්කෙනෙක්. මෙච්චර කරත්ත 500ක් යනකම් මෙතන හිටි උභාන්සේ දැක්කේ නැද්ද? පුකුසමල් කරන්නේ මම දැක්කේ නැහැ. ඒ කියන්නේ මේ රත 500ක් සද්දවත් ඇහුණා නෑ මම සද්ද ඇහුනේ නෑ. කියලා උභාන්සේ නිදාගෙන ඉන්නේ නෑ මම නිදාගන්නේ නෙමෙයි. එහෙනම් සංඥා ඇතුළේ ඕම සංඥා ඇතුළේ හිටියේ කියනවා. ඒකාන්තයෙන් අద్భుතයි ඒකාන්තයෙන් ආශ්චර්යයි. රත 500ක් ගිහිල්ලා දැක්කෙත් නෑ. සද්ද ඇහිලත් නෑ නිදාගෙනත් නෙමෙයි. සංඥා ඇතුළේ අහෝ මෙබඳු විහරණයක්. අහෝ මෙබඳු සමාපත්තියක් කියන තැනක තමයි සද්ධාව ඇති කරගත්තේ. ඒද ආර්ය ධ්‍යානයක් කියන්නේ. ඒද ආර්ය දර්ශනයක් කියන්නේ. ඒ දර්ශනයේද එතකොට හිතන්න මේ උගත්තාන මොහොතකට සම්වදින දෙයක්ද කියන්නේ. ඉබ්බන්දු ගැඹුරු සාන්ත විහරණ පව අනාහයයි. එතකොට පහු කාලේ බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ උපමාවක් කිව්වා මේ මිනිස්සයා මම ආලාර කාලමයන් කියලා තිබුණු සද්ධාව ගගේ හෝ පාකල් හරනවා කියලා එයාගෙන සද්ධාව දැරලා තථාගතයන් වහන්සේ කියන සද්ධාව තියෙනවා. තථාගතයන් වහන්සේට උපමාවක් කියනවා. මම ඔබට යමක් කියන්නම්. මම එක්තරා දවසක කුඹුරක ඔය පැලවල් තියෙන හේම කුඹුර මැද සත්වේන පැලක හිටියා. ඉතල මම නැගිටලා බලනකොට මොන කුඹුර වටේ පැල වටේ මිනිස්සු ගොඩාක්. ඊට පස්සේ මම අහුවා ඒකත් ඉන්නේ මොකද මේ සෙනඟ පිටුලා. ඒක වාස්තන්නේ නැහැ. පැලට එහා පැත්තෙම ගොම්බානක් එක්ක මිනිස්සු දෙන හා ඉඳලා අකුණක් ගහලා හෙන ගහලා ගොන් දෙන්නත් මැරිලා මිනිස්සුත් මැරිලා. ඇයි ඔබ වහන්සේ දැක්කේ නැද්ද? නෑ මම දැක්කේ. ඔබට ඇහුන්නේ නැද්ද? නෑ මට ඇහුන්නේ නෑ. එතකොට ඔබට නිදාගන්න හිතේ නෑ මම නිදාගන්න මැරිලා හිටියේ. ඔබ හිත ඇතුළු දෙකේ සංඥා ඇතුළු කොහොම සංඥා ඇතුළු හිතේ කියලා කියනවා. එතකොට මේක අහලා දැන් කරත් ගියාට වඩා තැලයින විදිහට හෙන ගහලා තැහුන්නේ කියන්නේ අහෝ මොකද විහරණය කියලා තථාගතයන් වහන්සේ කෙරේ ශ්‍රද්ධාව ඇති කරගන්නවා මේ මොනසෙ බහු කාලේ ඊට පස්සේ නමුත් මම මතක් කරන්නේ චිත්ත සමාධිය කියන එක හිත වඩනකොට ඇති වෙන දෙයක්. ඒක දැනගන්න කල්ප ගණන් ඒක කියලා දෙන්න කල්ප ගණන් පෙරම් පුරුල බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්න ඕනේ නැහැ. අබුද්ධ උපාද කාලවල චිත්ත සමාධිය ඇති වෙන ධර්ම සත්‍යයි. නමුත් මේ චතුරාර්ය සත්‍ය කියලා දෙනවා කියන්නේ මේ ලෝකී ඉපදීම නැතිවීම කියන එක මේ ලෝකෙට ආපු දෙයක්. මොකද අවිද්‍යාවෙන් ස්පර්ශ කරන ලෝකයක්මයි තියෙන්නේ. තියෙන ලෝකෙකයි අපි උපන්නේ. ඒ ලෝකේ ඉන්නවා අපේ මරණ ලෝකේ දිනනවා කියන තැනකින්මයි අපේ ජීවිතය තියෙන්නේ. ඒ බුදු තැනක ලෝකයක් ලෝක සමුදයක් ලෝක නිරෝධයක් ලෝක නිරෝධ ගාමී ප්‍රතිපදාවක් බම්බයක් වුණ ශරීරයක බුදුරජාණන් වහන්සේ දෙන්නේ. මේ ලෝකය ඔබට මට දෙන්නේ. මහණේ ලෝකයේ ඇති කිරීම ලෝකේ නැති කිරීම නැති කරන මගත් බම්බයක් වුණ ශරීරයෙන් පරමයි. මම ඔයිට කලින් කියලා තියෙන්නේ. ඔබට මේ වෙන්නේ මටයි වෙන්නේ. තණ්හාව නිසා වෙන හේතුව. තණ්හාව නැතිව කොට වෙන්නේ නැති. කියන තැනක මේ
මෙහෙම දර්ශනයක් තියෙනවා, මේක ධර්මයක් තියෙනවා. ඒකාන්තයෙන් මේ දීර්ඝ සංසාර ගමන ඔබටත් මටත් නතර කරගන්න පුළුවන් මේ වගේ දර්ශනයක් ඉගෙන ගත්තොත් මේක නොතේරුනොත් අතහරින්න එපා. ජීවිතේට කෙරට වටිනවා. මේක මගේ පෞද්ගලික අදහසක් නෙමෙයි. මම කරුණු කාරණා තේරෙන විදිහට සාහිත්‍යක ඕගලන්ට මතක් කළා. මම මේක කතා කරන ඕන කෙනෙකුට අසත්පුරුෂ අදහසක් නෙමෙයි. සත්පුරුෂ අදහසක්. තර්ක කළ හැකි, කිව්වේ හැකි. ප්‍රශ්න ගැටළු දෙන්න මම කියන්නේ කිසි වෙලාවක එහෙ කියලා පිළිගන්න කියලා. නමුත් ඕගලන්ට සැසඳෙන්නේ නැත්නම්, ගැළපෙන්නේ නැත්නම් කතා කළ හැකි. මොකද මේ ධර්මයේ ලක්ෂණයක් තියෙනවා. ඒ පස් මෙහෙන්න මෙහෙවිලා බලන්න කියලා ඕන කෙනෙකුට පෙන්වන්න පුළුවන්. ඒව හොයන්න ප්‍රයෝගය නැහැ කියන තැනකින් මේ චතුරාර්ය සත්‍ය හංගලා දෙන්න මොකොත් නැහැ. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්න තීරුම් අරගෙන කොහොම හරි මේ දුක්ඛාගත සසරෙන් ඈතර වෙන්න වීර්ය කරන්න කියන එක මතක් කරනවා.